ආයුබෝවන් ආදරණීය දරුදරියනි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 7 වන පාඩම් ඒකක යටතේ එන 3 වන පාඩම් පරිච්ඡේදය ගැන. එනම් ශ්‍රී ලංකා මහ බැංකුව සහ මහ බැංකුවේ කාර්යභාරය ගැන. ඔබ දන්නවා ඕනෑම රටක බැංකු ක්‍රමය නැත්නම් මූල්‍ය ක්‍රමය නැත්නම් මූල්‍ය ආයතන පද්ධතිය තුනම එකයි. එක්ක බැංකු ක්‍රමය නැත්නම් මූල්‍ය ක්‍රමය නැත්නම් මූල්‍ය ආයතන පද්ධතිය තුල තියෙන කේන්ද්‍රීය ආයතනය තමයි මහ බැංකුව. කේන්ද්‍රීය ආයතනය. නැත්නම් බැංකු ක්‍රමය තුල තියෙන නියමු බැංකුව. බැංකු නියමුවා තමයි මහ බැංකුව. ඒ විතරක් නෙවෙයි ඕනෑම රටක ආර්ථික සංවර්ධනයේ පෙරගමන් කරුවා වෙන්නේ මහ බැංකුව. අපි අද කතා කරන්නේ ඒ නිසා වටිනා පාඩම් ඒකකයක්. විභාගයට වගේම මුළු ජීවිත කාලෙම වැදගත්. තේරුණාද? ඕනෑම රටක සංවර්ධනයේ පෙරගමන් කරුවා වෙන්නේ මහ බැංකුව. නැත්තම් රටක ආර්ථිකය කියන්නේ නෞකාවක් නම්. රටක ආර්ථිකය කියන්නේ නෞකාවක් නම් ඒ නෞකාව පැද යන කපිතාන්වරය තමයි මහ බැංකුව කියන්නේ. දැන් කතරම් අංග සම්පූර්ණ සුවිසල් නෞකාවක් වුණත් ඒ නෞකාව නිවැරදිව නැව් මාර්ගවල යාත්‍රා කරවන්න හැකියාවක් නැත්නම් ඒ නැවෙන් ඵලයක් නැහැ. ඒ නෞකාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් නිවැරදි නැව් මාර්ගවල නැව යාත්‍රා කරවන්න ඕනේ. ඒක කරවන්නේ කවුද? නැවේ කපිතාන්වරය. ඒ වගේ තමයි රටක ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීමට එහි පෙරගමන් කරුවා වශයෙන් තේරුණාද? පෙරගමන් කරුවා වශයෙන් නෞකාව කියන ආර්ථිකය යාත්‍රා කරවන කපිතාන්වරය තමයි මහ බැංකුව කියන්නේ. එතකොට ඕනම රට එහෙම අපි කියන්නේ හේතුව ඕනම රටක ආර්ථිකයේ කඩාවැටීම හෝ නොවැටීම තීරණය කරන සාධකය තමයි දරුවනේ මුදල් සැපයුම. මනි සප්ලයි එක. මුදල් සැපයුම පමණ ඉක්මවා ක්‍රියාත්මක වුණොත් එරට උද්දමනයක් ඇති වෙනවා. මුදල් සැපයුම පමණට වඩා අඩුවෙන් ක්‍රියාත්මක වුණොත් එරට අවදමනයක් ඇති වෙනවා. දෙකම හොඳ නැහැ. රටේ ජාතික නිෂ්පාදනයට සමගාමී වූ රටේ ජාතික නිෂ්පාදනයට සමගාමී වූ ප්‍රශස්ත මුදල් සැපයුමක් අඩුත් නැති වැඩිත් නැති ප්‍රශස්ත මුදල් සැපයුමක් පවත්වාගෙන යාමේ පළවෙනි වගකීම තමයි මහ බැංකුවකට පැවරලා තියෙන්නේ. ඒ වගකීම 100%ක්ම නිවැරදිව ඉෂ්ට කරන රටවල් තමයි සංවර්ධන ලෝකයේ ප්‍රමුඛ සංවර්ධිත රටවල් නැත්නම් රාජ්‍යයන් බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මම මුලින්ම කිව්වේ රටක ආර්ථිකය කියන්නේ නෞකාවක් නම් ඒ නැව පැද යන නැවියා කපිතාන්වරය තමයි මහ බැංකුව. මොකද මහ බැංකුව අතේ තමයි රටේ සංවර්ධනය තියෙන්නේ. දැන් එක එක රටවල එක එක යුගවල එක එක දේශපාලන පක්ෂ වලින් සැදුම්ලත් රාජ්‍යයන් බිහි වෙනවා. ආණ්ඩු බිහි වෙනවා. ඒතර අපි ආර්ථිකයේ සංවර්ධනය නොවි ආර්ථිකය කඩාගෙන වැටුණොත් ඒක ආර්ථිකයේ අසංවර්ධිත මට්ටමේම ඔහේ වැනි ක්‍රියාත්මක වෙනවා නම් අපි බනින්නේ කාටද? දොස් කියන්නේ ඇඟිලි දෙක කරන ආණ්ඩුවටයි. නමුත් හරිනම් ආණ්ඩුවට නෙවෙයි වෙන්න ඕනේ. අපි බලන්නේ මහ බැංකුවට. මොකද මහ ආණ්ඩුව මොන දේශපාලන පක්ෂයේ ආණ්ඩුවක් හිටියත් මහ බැංකුවේ ඉන්න සුපිරි ආර්ථික විශේෂඥයින්ට පුළුවන්කම තියෙන්න ඕනේ ඒ ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන නායකින්ට පවා ගුරුහුරුකම් දෙමින් උපදෙස් දෙමින් තමන්ට පැවරිච්ච වගකීම් නිසියාකාරව තේරුම් ගනිමින් ඒ වගේම රජයේ නිලධාරීන්ට පවා තේරුම් කර දෙමින් දේශපාලන නායකයන්ට පවා තේරුම් කර දෙමින් ආර්ථිකය යහපත් තැනකට ගෙන යාමට හැකිවන ආකාරයෙන් මහ බැංකුව වගේ මිෂ්ඨ කරන්න. දේශපාලන බලාධිකාරයට හෝ වෙනත් බලවේගයන්ට යට වෙන්න බෑ මහ බැංකුව. මහ බැංකුව ස්වාධීන වෙන්න. මහ බැංකුව අධිපතිවරයා ඇතුළු ඉහළ කළමනාකරණ මණ්ඩලයට ස්වාධීනව තමන්ට පරම අයිතියක් තියෙන්න ඕනේ. රටේ සංවර්ධනයේ උදෙසා තමන් ගනු ලබන සෑම තීරණයක්ම තමන් දියත් කරන සෑම ක්‍රියාමාර්ගයක්ම
රටේ සංවර්ධනයට හේතු වන යහපත් සංවර්ධන මට්ටමක් ළඟා කරගත හැකි වන ආකාරයේ තීරණා ක්‍රියාමාර්ග වෙන්න ඕන. එය ඉටු නොවේ නම් එරට සංවර්ධනයක් වෙන්නේ නැහැ. දැන් සමහර රටවල් සමහර වකවානුවල අනවශ්‍ය පරිදි මුදල් අච්චු ගහනවා. සමහර රටවල් මුදල් අච්චු ගහලා මිනිස්සුන්ගේ පඩි වැඩි කරනවා. සහන දෙනවා. ඡන්ද ලබා ගැනීම අරමුණ වෙනවා. ඒක නෙවෙයි, එහෙම වෙන්න බෑ. මහ බැංකුවක කාර්යභාරය හරියට ඉෂ්ට වෙන රටක. මහ බැංකුවක කාර්යභාරය හරියට ඉෂ්ට නම් ඒ වගේ අත්නෝමතික දේවල් වලට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා රටක ආර්ථිකය රැකබලා ගන්න මුරදේවතාව හා සමානයි මහ බැංකුව. රටක් නැත්නම් ආර්ථිකය ආරක්ෂා කරගන්න, ආර්ථිකය රැකබලා ගන්න, ආර්ථිකය නොවැටි දිනෙන් දින සංවර්ධනය කරා ගමන් කරන ක්‍රියාශීලී රටක් බවට පත් කරගන්න මහා භාරකරුවා හා සමානයි මහ බැංකුව කියන්නේ. ඒ නිසා මේ මහ බැංකුව ඉතා සුවිශේෂී ආයතනයක්. ඔබට පවා මේ මහ බැංකු පාඩම ඉගෙන ගැනීම අතිශය වැදගත්. මොකද මට මේ සති දෙකකට උඩදී මගේ පරණ ගෝලයෙක් කතා කරනවා. එයාට ගිනුම් කරන්නේ උසස් පෙළ උගන්වපු ගුරුවරයා මුණ ගැහෙන්න ගිහිල්ලා තමයි මගේ ටෙලිෆෝන් නම්බරය ඉල්ලගෙන තියෙන කතා කරනවා. එයා අද වෙද්දි මහ බැංකුවේ ඉහළම නිලයක් දරන කෙනෙක්. එයා කියන අවුරුදු 18කින් හරියට මම සර්වර් දැක්කේ නැහැලු. සර්වර් මම අන්තිමටම හම්බෙන්න ආවේ මම චාර්ටඩ් ඇකවුන්ටන්සි පන්තියට යන්න අර 150ක් නිදහස් කරගන්න ෆෝරම් එකක් අස්සම් කරන්න ආපුදුල අන්තිමට දැක්කේ. බලන්න ආසයි කියලා ළඟදී වෙනවා කිව්වා. තවත් එවැනිම කෙනෙක් මේ ළඟදී කතා කරා ලංකා බැංකුවේ. ජාත්‍යන්තර අංශේ ලංකා බැංකුවේ මූලස්ථානයේ ජාත්‍යන්තර අංශේ ප්‍රධානීක වශයෙන් වැඩ කරන. ඒ ඉගෙන ගත්ත දරුවෝ. ඒගොල්ලෝ එච්චර ලොකු තනතුරු වල දරලත් ඒගොල්ලෝ කියන්නේ සර් උගන්වපුවා. දැන් මට මහ බැංකුවට ගියන් පස්සේ මහ බැංකුවේ බොහෝ දේ දැනෙන්න පටන් ගත්ත සර් උගන්වපු මතක් වුණා. අපි වැඩ කරනකොට. දැන් ලංකා බැංකුවත් කියන ඕකමයි. තේරුණාද? ඔයගේ මහ බැංකුවේ තව ඉන්නවා නියෝජ්‍ය විනිමය පාලකවරයෙක්. ඒත් මගේ ශිෂ්‍යයෙක්. එයාත් මට කීපවතාවක් මුණ ගැහුණා. මෙයා ස්තුති කරා. සර්ලා හරියට උගන්වලා යවුවෙන් අපිට උපාධිය සමත් වුණා විතරක් නෙවෙයි. මේ බැංකු ශ්‍රේෂ්ඨය අපි ඉහළ නිලයකට ගියන් පස්සේ අපිට ඒක ඒ නිලයට අයිති රාජකාරී වපසරිය අපිට හරි ෆැමිලිය වුණා. අපිට ආගන්තුක උනේ නැහැ. අපිට පැවරිච්ච වගකීම් සර්ලා ඉගෙනුවා. මං කියන්නේ අන්නේ தත්ත්වය ඔබත් ලබා ගන්න ඕන. නිකන් උසස් පෙළ සමත් වෙන්න මොනවා හරි දෙයක් කටපාඩම් කරලා ගැට ගහගන්න. එහෙම නෙවෙයි. පරිපූර්ණ විෂය දැනුමක් ලබා ගන්නට ඕන. මහා බැංකුව නෙවෙයි ඕනම විෂයක් සම්බන්ධ. මහා බැංකුව සම්බන්ධ විශේෂයි. මොකද මේ අපේ DP එඩියුකේෂන් වැඩසටහන මගින් ලබා දෙන මේ සුවිශේෂී සේවාව අගයන සුවිශේෂී සේවාව කෙරෙහි දැඩි විශ්වාසය තබන ඔබලගින් එක්කෙනෙක් දෙන්නෙක් හරි කවදා හරි මහා බැංකුවේ ඉහළ නිලයට යනවා. එදාට සමහර අපි ජීවිතුන් අතර නැති වෙන්න පුළුවන්. නමුත් අපි උගන්වපු ඔබට සිහිපත් වෙයි. ඒ අපි උගන්වපු දේ හරි නිසා ඔබට මහා බැංකුවේ කාර්යභාරය පහසුවෙන් ග්‍රහණය කරගන්න. තමන්ගේ රාජකාරී ඉක්මනින් ප්‍රවේශ වෙන්න හැකියාව ලැබුණ කියලා ඔබ මං හිතන්නේ සතුරු වෙ සිහිපත් කරන්න දවසක් උදා වෙයි කියන එක මතක කරන්න එපා. ඒ නිසා දැඩි විශ්වාසය මම කියන්නේ අපි මේ මහා බැංකුව නෙවෙයි හැම විෂය ඒකකයක්ම වගේ මේ බැංකු ඒකකයක් හොඳින් අධ්‍යයනය කරලා තොරතුරු හොයලා අලුත්ම විෂය කරුණු සමග විෂය නිර්දේශයට අවශ්‍ය ප්‍රමාණය සහ ඊටත් චුට්ටක් එහාට යන විදිහෙන් අපි මේ පාඩම් සැලසුම් කරලා කරන්නේ. නිසා අනිවාර්යයෙන්ම අපේ පළපුරුද්ද අපේ දැනුමෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න කියලා මම මුලින්ම ඉල්ලනවා. රයිට් අපි බලමු පළමුවෙන්ම මහා බැංකු ක්‍රම ඉතිහාසය පොඩ්ඩක් කතා නොකරම බෑනේ. මහා බැංකුව ගැන කතා කරද්දී තේරෙනවද? අපි ඉතිහාසය දැනගන්න ඕනේ. මුලින්ම ප්‍රථම මහා බැංකුව තමයි රික්ස් බැංකුව. මේ කියන්නේ අර රික්ස් කියන්නේ අවදානම රික්ස් RSK නෙමෙයි හොඳේ රික්ස් බැංක් ලෙස ස්වීඩනයේදී 1968 දී ආරම්භි බවට ප්‍රකට සාක්ෂි තියෙනවා. මුල්ම මහා බැංකුව ස්වීඩනයේ ආරම්භ වුණේ 1668 දී රික්ස් බැංකුව නමින්. වර්තමානයේදී ප්‍රධානතම මහා බැංකුව ලෙස සැලකෙන එංගලන්ත මහා බැංකුව 1694 දී පුද්ගලික බැංකුවක් ලෙස ආරම්භ ඇත. නමුත් මහා බැංකුවක් ලෙස නීත්‍යානුකූලව පිළිගෙන ඇත්තේ 1844 දී. ඒක තමයි පිළිගත්ම ලෝකේ මහා බැංකුව වුණේ. 1844 සිට ලෝකේ ප්‍රධානම මහා බැංකුව වශයෙන් නීත්‍යානුකූල පිළිගැනීම ලැබෙනවා. 1800 දී ප්‍රංශයේ මහා බැංකුව ආරම්භ වෙනවා. ප්‍රංශ රාජ්‍යය තුල මහා බැංකුවක් ආරම්භ වෙනවා. ඊට පස්සේ යුරෝපා රටවලින් මහා බැංකු ක්‍රමය
දැඩි ලෙස ව්‍යාප්ත වූ බවට සාක්ෂි තියෙනවා. දිගටම ඒ 1814 817 818 856 දී පිළිවෙලින් ඕලන්දය, නෝර්වේ, ඩෙන්මාර්ක්, ස්පාඤ්ඤ මහ බැංකු පිහිටුවීමෙන් ඒක ඔප්පු වෙනවා. දැන් මේ පේනවද? මම මේ කිව්ව ලිස්ට් එකම ආසියාතික රටවල් නෑ. අප්‍රිකානු රටවල් නෑ. යුරෝපෙම තමයි මහ බැංකු වල ව්‍යාප්තිය තියලා තියෙන්නේ. තේරුණාද? ඒකට හේතුවක් තියෙන්න ඕනේ නේද? තියෙනවා. යුරෝපයට සීමා වූ මහ බැංකු ක්‍රමේ පෙරලියක් කරමින් 1882 දී ජපානයේ මහ බැංකුවක් වුණ ආරම්භ වෙනවා. ඔන්න ආසියා කලාපයට පළවෙනි මහ බැංකුව උදා කර දීමේ ගෞරවය ලැබෙනවා ජපන හපනා කියන විරුදාලිලාද ජපන් රාජ්‍යයට. නමුත් ආසියාතික රටවල මහ බැංකු ප්‍රමාද විය. ඊට හේතු වූයේ බොහෝ ආසියාතික රටවල් යුරෝපා රටවල් වල යටත් විජිත වූ නිසා. එම රටවල මහ බැංකු මගින් ආසියා රටවල මූල්‍ය කටයුතු හැසිරවීම. තේරුණාද? දැන් මේ ආසියා කලාපයේ රටවල මහ බැංකු ප්‍රමාද වෙන්න ප්‍රධාන හේතුව මොකද්ද? බොහෝ ආසියාතික රටවල් යුරෝපීය රටවල යටත් විජිතයන් වශයෙන් නැත්නම් ශාඛාවන් වශයෙන් තමයි ක්‍රියාත්මක වුණේ. යුරෝපා රටවල කොලොනි වශයෙන් ලංකාව පවා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වශයෙන් දීර්ඝ කාලයක් ව්‍යාප්ත වුණා. ඒ නිසා ඒ යටත් විජිත වල මූල්‍ය ක්‍රමය නැත්නම් බැංකු ක්‍රමය හසුරුවන ලද්දේ ඒ යටත් විජිතයක් කරගත්ත ප්‍රධාන රාජ්‍යයේ මහ බැංකුව මගින්. ඒ නිසා තමයි ආසියාතික රටවල මහ බැංකුවල ප්‍රමාදයක් ඇති වෙන්නේ. 1940න් පසුව මේ රටවල මහ බැංකු ඇති වෙන්න පටන් ගත්තා. 40න් පස්සේ තමයි ආසියාතික රටවලට මහ බැංකුවේ රැල්ල හමාගෙන යන්න පටන් ගන්නේ. මහ බැංකු විවිධ රටවල විවිධ නම් වලින් හඳුන්වනවා. ඉන්දියාවේදී සංචිත බැංකුව කියලා හඳුන්වනවා. ඉන්දියාවේදී සංචිත බැංකුව නමින් හඳුන්වනවා. සිංගප්පූරුවේදී මූල්‍ය අධිකාරිය ලෙසද, මලයාසියාවේදී නෙගරා බැංකුව ලෙසද, ජපානයේදී ජපාන බැංකුව ලෙසද, ලංකාවේ මහ බැංකුව නැත්තම් මධ්‍යම බැංකුව කියලාත් කියනවනේ. දෙකම කියනවනේ. සෙන්ට්‍රල් බැංක් කියලා මධ්‍යම බැංකුව දෙකම හරියි. ලෙසද හඳුන්වන්නේ. ඔය විදිහට තමයි කෙටි මහ බැංකු ඉතිහාසයේ අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. අපි ඊළඟට බලමු ශ්‍රී ලංකා මහ බැංකුව. සෙන්ට්‍රල් බැංක් ඔෆ් ශ්‍රී ලංකා. දැන් දරුවනේ මම ඔබට පොඩි මතක් කිරීමක් කරනවා. මම කලිනුත් එක දවසක් මතක් කරා කියලා මතකයි. ඔබ දැන් පාසල භෞතික පටන් ගන්න තියෙන්නේ. පාසල් වල වාණිජ්‍ය අංශයේ ඉන්න ගුරුවරයන් දැනුවත් කරලා එක්ක ඕගොල්ලන්ගේ අංශ භාර ප්‍රධානය දැනුවත් කරලා විශේෂයෙන්ම ව්‍යාපාර අධ්‍යයනයේ උගන්වන ගුරුවරයා හෝ ගුරුවරිය මුණ ගැහිලා සුහුදු ඉල්ලීමක් කරන්න. ඒගොල්ලන්ටත් කාර්ය බහුලයි. පාසලේ අතිරේක වැඩ තියෙනවා. ඔලුගුඩුළු දහසක් ප්‍රශ්න. ඔබ සිහිපත් කරන මේගොල්ලෝ කරාරින්න එකක් නැහැ. ඔබ වෙලාවක යන මහ බැංකු ශ්‍රවණාගාරයේ දේශන වලට නොමිලේ තියෙන ඔබට වැඩමුළුවක්. තේරුණාද? ඔබට පුළුවන් ලිපියක් මගින් ඉල්ලීමක් කරන්න. විෂය භාර ගුරුවරුන්ට කියන ඒගොල්ලෝ දන්නව ලියන්න ඕන විදිය ප්‍රවෘත්ති අධ්‍යක්ෂකතුමා, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ජනාධිපති මාවත, ශ්‍රී ලංකා මහ බැංකුව කොළඹ 1 කියලා ලිපිනයට යවන්න පුළුවන්. ඉල්ලීමක් කරන්න අපේ පාසලේ වාණිජ්‍ය විෂය ධාරාවෙන් උසස් පෙළ දාන දරුවන්ට අවශ්‍ය දැනුම වර්ධනය කර ගැනීමට අපට විශේෂ අවස්ථාවක් ලබා දෙන්න. එදිනම චෙක්පත් නිෂ්කාශනාගාරයේ නරඹන්නත් අවස්ථාව ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරන්න. ඉල්ලීමට අනිවාර්ය ප්‍රතිචාර එනවා. සතියක් දෙකක් මාසයක් ගිහලා ලියුම එනවා. ඊට පස්සේ ඒගොල්ලෝ විකල්ප දින කීපයක් එවන ඕගොල්ලන්ට. ඔබ ටීචර්ස්ලත් එක්ක කතා කරලා ඔබ සුදුසු දිනයක් යෝජනා කරලා යවන්න. ඊට පස්සේ නැවත එවනවා ලියුමක්. එන සිසුන් සංඛ්‍යාව සහ ගුරුවරු සංඛ්‍යාව විමසලා. ඒ කියන්නේ ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මහ බැංකුවට යන සෑම සිසු වැඩමුළුවකදීම ඒ සිසුන්ට ටීචර්ස්ලාට හොඳ ඒ කියන්නේ මම හිතන්නේ ටූරිස්ට් බෝඩ් එකේ කරන්නේ ටූරිස්ට් බෝඩ් එකේ කේටරින් සර්විස් එකක් මේ හොඳ තේපෙන් සංග්‍රහයක් පිරිනමනවා. ඒකේ හොඳ ෂෝට් ටිස් වර්ග කීපයක් සමග හොඳ කප් ඔෆ් ටී එකක් හම්බෙන එක කෑම පස්සේ දවස් දෙකක් වෙනකම් බඩගින්න හැදෙන්නේ නැහැ. ඒ තරම් රසයි ගුණයි කෑම ටික. තේරුණාද? ඊට පස්සේ ඔයගොල්ලෝ දැනුම් දුන්නාන් පස්සේ දිනේට හරියට වෙලාවට යන්න ඕනේ. ගියන් පස්සේ මුලින්ම කරන්නේ මහ බැංකුව පිළිබඳ දැන් ඔබ ඉල්ලුවත් නැතත් තව ඊට ඉස්සෙල්ලා ඔබට ලිපියක් මගින් දැනුම් දෙනවා මාතෘකා කීපයක්.
ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයන විෂය දෙකටම පොදු මාතෘකා කීපයක් ඔබ කැමති මාතෘකාවක් සිලෙක්ට් කරලා යවන්න පුළුවන්. ඒ මාතෘකාවට ඒගොල්ලෝ මහ බැංකුවේ සුපිරි ආර්ථික විද්‍යාඥයෙක් දේශකයෙක් වශයෙන් සූදානම් කරනවා. සාමාන්‍යයෙන් පැය දෙකක් කියලා කියන පැය එකමාරක් පැය එකයි කාලක් විතර දේශනේ තියලා ඊටු ටික සංවාදයක් පවත්වන ඕගොල්ලොත්. ඒගොල්ලෝ ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ සබ්ජෙක්ට් වයිස් මාතෘකා තේරෙනවද? ඒකට පෙර සාමාන්‍ය අපි ඉල්ලුවට නැතත් පුරුද්දක් වශයෙන් මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙක් ශ්‍රී ලංකා මහ බැංකුව ගැන පැයක දේශනයක් පවත්වනවා. මහ බැංකුව ආරම්භ කරපු විදිය, මහ බැංකුව මූලික අරමුණු, මහ බැංකුව අග්‍ර කළමනාකරණ මණ්ඩලය, මහ බැංකුව කාර්යභාරය ගැන හොඳ පැහැදිලි කිරීමක් කරනවා. තේරෙනවද? ඒක හරි වටිනවා. ඊට පස්සේ තමයි අර දේශනෙට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඔබ දැන් මම නම් ඉස්කෝලේ ගන්න කාලේ මගේ ළමයි අරන් යද්දි මම ළමයිටම ප්‍රශ්න හදලා දෙනවා මේවා අහන්න කියලා. ළමයි අහනවා. හොඳ සංවාදයක් යනවා. හොඳ දැනුමක් එනවා. ඒක පවත්වන්නේ මහ බැංකු ප්‍රධාන ශ්‍රවණාගාරයේදී. ඒක ඇතුළට ගියන් පස්සේ අමුතුම ලෝකයකට ගියා වෙනවා. ඊට අවට පරිසරයේ මුකුත් ශබ්දබද්ද මුකුත් නැහැ. ඉගෙන ගන්නම තරම් හොඳ ලස්සන සවුන්ඩ් සිස්ටම් එකක ක්‍රියාත්මක වෙනවා. ඉගෙන ගන්නම තරම් මානසිකත්වයක් තමයි ඇති වෙන්නේ. එතනින් ගියාම කොච්චර කියලා ළමයිට එන්න හිතෙන්නෙම නැහැලු. ඒ තරම් ආකර්ශනීයයි. ඒව විඳින්න. උසස් පෙළ විභාගයට පෙර ඒව විඳ ගන්න. තේරුණාද? මොකද මට ඕගොල්ලෝ කියන්න බැහැනේ. එතකොට ඒ දේශන දෙකෙන් පස්සේ ඔබට අර බංකු තේපෙන් සංග්‍රහය භුක්ති විඳින්න පුළුවන්. ඊට පස්සේ බොහොම කිට්ටුවන තියෙන පිටු බම්බු කියලා අපි කියන්නේ නේ. ලංකා බැංකු මූලස්ථානේ. ඒකේ 18 වෙනි තට්ටුවේ චෙක්පත් නිෂ්කාශනාගාරය නරඹන්න පුළුවන්. චෙක්පත් නිෂ්කාශන වෙන ආකාරය අලුත්ම තාක්ෂණය ඔස්සේ යුනිසිස් කියන පරිගණක යොදාගෙන චෙක්පත් නිෂ්කාශනය වෙන විදිය, නිෂ්කාශන වාර්තා හැදෙන විදිය හොඳ දේශනයක් ලබා ගන්න පුළුවන්. ඔබට අස්පිටින්ම බලා ගන්න පුළුවන් චෙක්පත් නිෂ්කාශනය වෙන ආකාරය. ආයි අපිට විශේෂ උගන්වන දෙයක් නැහැ. ඒක විභාගයේදී සදාතනික මතකයක් තියෙනවා. ඒ වාසිය ගන්න වෙලා තිබුණොත් මහ බැංකුවේ මුදල් කෞතුකාගාරයත් අඩු ගන්න පැය භාගයක් හරි ගත කරලා આવොත් ඒක එකම දවසින් සියල්ලම ආවරණය කරන්න පුළුවන්. හොඳ දවසක් කරගෙන මම මේ කියන දේ හොඳට තේරුම් අරගෙන ඉස්කෝලේ ටීචර්ස්ලාත් එක්ක කතා කරන්න. ඒකට අනිවාර්යයෙන්ම ඔබට අවස්ථාව ලැබෙන්න නොමිලේ. ඔබට වාහනයක් ලෑස්ති කරන ගමන් පහසු තමයි ඔබ සකසා ගන්න ඕනේ. තේරුණා නේද? රයිට්. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුව සෙන්ට්‍රල් බැංක් ඔෆ් ශ්‍රී ලංකා 1950 අගෝස්තු මාස 28 වන දින 1949 අංක 58 දරන මූල්‍ය නීති පනතින් රටේ මූල්‍ය ක්‍රමය හා බැංකු ක්‍රමය හසුරුවන හා පාලනය කරන කේන්ද්‍රීය ආයතනය ලෙසින් මහ බැංකුව ආරම්භ කරනවා. අමතක වෙන්නේ නැහැ නේ. 1950 අගෝස්තු මාසේ 28 වෙනිදා ආරම්භ කරන්නේ 1949 අංක 58 දරන පනතින් මූල්‍ය නීති පනතින්. එතකොට මහ බැංකුව ආරම්භ කරන්න පදනම වෙන හැටි තමයි මම මේ ඊළඟට ඔබට කතා කරන්න යන්නේ. ව්‍යවහාර මුදල් මණ්ඩලය නැත්නම් කරන්සි බෝඩ් කියන එක. ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය. මේ කියන්නේ රටක නැත්නම් විශේෂම ආසියාතික රටවල යටත් විජිතයක් වශයෙන් ක්‍රියාත්මක වූ කාලේ මහ බැංකුව ආරම්භ කරන්න පෙර ලංකාවේ මූල්‍ය ක්‍රමය ක්‍රියාත්මක කරේ මේ ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය මගින්. තේරුණාද? මහ බැංකුව පිහිටුවීමට පෙර මහ බැංකුවේ නිටුවිය යුතු වගකීම් යම්තාක් දුරකට හෝ ඉටු කරන ලද්දේ මෙම විශේෂිත අධිකාරිය මගිනි. එය පහ සඳහන් පරිදි සංයුක්ත විය. මොකද්ද? ව්‍යවහාර මුදල් මණ්ඩලය. බ්‍රිතාන්‍යයන් විසින් පත් කළ තිබුණ ලංකාවට ව්‍යවහාර මුදල් මණ්ඩලය කියලා විශේෂ සංවිධානයක්. ඒක ප්‍රධාන විධායකයෝ 3 දෙනෙක්ගෙන් සමන්විත වුණා. එක්කෙනෙක් තමයි යටත් විජිත ලේකම්. දැන් අපි බ්‍රිතාන්‍ය යටත් විජිතයක්නේ. බ්‍රිතාන්‍ය වෙනුවෙන් ලංකාවේ යටත් විජිත ලේකම් කියලා නිලයක් ඇති කරලා තිබුණා. ඊට අමතරව භාණ්ඩාගාරික බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වුණ ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් පරිහරණ වගකීම් දරන්න භාණ්ඩාගාරිකේ කියලා නිලයක් ඇති කරලා තිබුණා. ඊට අමතරව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වුණ ශ්‍රී ලංකාව කියන කොලනියේ මූල්‍ය කටයුතු විගණනය කරන්න විගණකාධිපතිවරයෙක් පත් කළ හිටියා. අද ඉන්නේ විගණකාධිපති නෙමෙයි. තේරුණානේ? ඔක්කොම බ්‍රිතාන්‍ය ජාතිකයන්. බ්‍රිතාන්‍ය නිලයන්. මෙන්න මේ තුන් පාර්ශවයෙන් තමයි ව්‍යවහාර මුදල් මණ්ඩලය නිර්මාණය වුණේ. පැහැදිලිද? එතකොට ඉන්දියානු සංචිත බැංකුව තුල, ඒ කියන්නේ ඉන්දියානු මහ බැංකුව සංචිත බැංකුවනේ එවකට. තේරුණාද? ඉන්දියානු සංචිත බැංකුව තුල ඉන්දියානු රුපියල් වලින් අගය කරනු ලබන පරිදි එහි පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා රුපියල් සංචිතයක් පදනම්ව මුදල් නිකුත් කරමින් මුදල් සැපයුම් පාලනය කරන ලදී. ඒ කාලේ
ව්‍යවහාර මුදල් මණ්ඩලය මොකද කළේ? ඉන්දියානු රුපියල් වලින් අගය කරනවා. අගය කළ ශ්‍රී ලංකා රුපියල් වලින් සංචිතයක් තැන්පතු ප්‍රමාණයක් ඉන්දියානු මහ බැංකුව ඉන්දියානු සංචිත බැංකුව තැන්පත් කරනවා. ඊට සමාන නෝට්ටු ප්‍රමාණයක් ලංකාවෙනුයි නිකුත් කරනවා. ඒතර නෝට්ටු වැඩි කරන්න ඕන නම් අර ඉන්දියානු සංචිත බැංකුවේ සංචිතේ වැඩි කරගන්න ඕන. නැත්තම් බෑ. අපේ රටේ ආර්ථික අවශ්‍යතා අනුව අපේ රටේ නිෂ්පාදන ධාරිතාවයේ වර්ධනය වීම අනුව නෝට්ටු නිකුත් කරන්න බෑ. ඒ කියන්නේ අපේ රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයට සමබර වූ මුදල් සැපයුමක් අපට පවත්වාගෙන යන්න නිදහසක් ලැබුණේ නැහැ. මෙම ක්‍රමය ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ ස්වාධීනතාවයට බාධාවක් වූ නිසාම ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකු ක්‍රමයට සම්බන්ධව සිටි ජෝන් එක්ස්ටර් නැමැති ආර්ථික විද්‍යාඥයා ඉදිරිපත් කළ වාර්තාවක් මත 1949 අංක 58 දරන මුදල් නීති පනත සකසා මහ බැංකුව පිහිටුවී. එතකොට අපිට ඇත්තටම අපේ රටේ මූල්‍ය ස්වාධීනත්වයක් තිබුණේ නැහැ. අපේ රටට ආර්ථික නිදහසක් තිබුණේ නැහැ. දැන් අපි අහලා තියෙනවා 1948 පෙබරවාරි මාසේ කවද්ද 4 වෙනිදා මතකයිනේ. නිදහස ලැබුණා කියලා අපි අහලා තියෙනවා. ඒ උනාට ඒක පූර්ණ නිදහසක් නොවේ කියලා අපි පස්සේ කාලේ දැනගත්තා. 1970 බලයට පත්වෙච්ච සිරිමාවු ඩයස් බණ්ඩාරනායක අගමැතිනියගේ රජය යටතේ සුවිශේෂී කර්තව්‍යයක් ඉෂ්ට කළා. එවකට ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් වශයෙන් වැඩ කළ ලංකාවේ එවකට බිහි වෙච්ච සුපිරිම නීතිවේදියා කියන විරුදාවලිය ලැබූ ආචාර්ය කොල්ලිනාඩ සිල්වා. ආචාර්ය කොල්ලිනාඩ සිල්වා මහත්මයා තමයි ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ. මොකටද? බ්‍රිතාන්‍යයෙන් ලද අර්ධ නිදහස පූර්ණ නිදහසක් බවට පරිවර්තනය කරගන්න. මොකද ඒගොල්ලෝ පූර්ණ නිදහසක් දුන්නේ නැහැ කියන්නේ අපිට 48 නිදහස දුන්නට අපේ රටේ ගුවන් තොටවල් බ්‍රිතාන්‍යයන්ට අභිමතයේ පරිදි පාවිච්චි කිරීම අයිතිය තිබුණා. අපේ රටේ වරාය බ්‍රිතාන්‍යයට කැමැත්ත පරිදි පාවිච්චි කරන අවස්ථාවක් තිබුණා. තිරිකුණාමලේ තෙල් ටැංකි පද්ධතිය බ්‍රිතාන්‍ය විසින් පාවිච්චි කළා. තිරිකුණාමලේ වරාය චීන වරාය ආරක්ෂිත ලෝකේ ආරක්ෂිත වරයන්ගෙන් ප්‍රධානම එකක් ඒගොල්ලෝ පාලනය කරේ. තේරෙනවද? මෙන්න මේ ක්‍රමයත් එක්ක අපිටම ආවේනික මහ බැංකුවක් තිබුණේ නැහැ. අපි කිව්වනේ ඕනම රටක ආර්ථිකය කියන්නේ නෞකාවක් නම් මේ නෞකාව පැදෙන කපිතාන්වරය තමයි මහ බැංකුව කියන්නේ. නමුත් අපට ආර්ථිකය කියලා නැවක් තියෙනවා. නමුත් ඒක නිසි මගේ යාත්‍රා කරවන්න අපට නැවියෙක් නැහැ, මහ බැංකුවක් නැහැ. තේරෙනවද? අපේ රටේ නිෂ්පාදන ධාරිතාවයට ගැලපෙන්නා වූ ප්‍රශස්ත මුදල් සැපයුමක් පවත්වාගෙන යන්න හැකියාවක් නැහැ. මොකද ඉන්දියානු සංචිත බැංකුවේ තුල තියෙන සංචිතයට සමාන මුදල් ප්‍රමාණයක් විතරයි උදාහරණය. මෙන්න මේ නිසා එවකට ලංකාවේ හිටපු රාජ්‍ය නායකයෝ ප්‍රබල විරෝධයක් හඬක් නැගුවා බ්‍රිතාන්‍ය රජයට විරුද්ධව. අපිට ඕගොල්ලෝ දේශපාලන නිදහස දුන්නා 48 දී. අපට ඕගොල්ලෝ දේශපාලන නිදහස දුන්නා. ඒ කියන්නේ අපේ රටේ පුරවැසියන්ට සර්වජන ඡන්ද බලය පාවිච්චි කරලා මන්ත්‍රීවරුපත් කරලා ව්‍යවස්ථාදායකයක් නැත්නම් පාර්ලිමේන්තුවක් පිහිටුවලා දේශපාලන නිදහස දුන්නා. හැබැයි ඕගොල්ලෝ අපට ආර්ථික නිදහස දුන්නේ නැහැ. අපට දේශපාලන නිදහස දුන්නට ආර්ථික නිදහස දුන්නේ නැහැ. හරිනේ? ආර්ථික නිදහස දුන්නා නම් මුලින්ම වෙන්න ඕනේ අපිට ලංකාවට ආවිනික මහ බැංකුවක් පිහිටවන්න අවසර දෙන්න ඕන. දීලා තිබුණේ නැහැ. ආර්ථික නිදහස නැහැ. අපේ රටේ වරාය, අපේ රටේ ගුවන්තොට, තිරිකුණාමලේ තෙල් ටැංකි ටික අපිට අවශ්‍ය විදියට පාලනය කරන්න බෑ. කොටිම බ්‍රිතාන්‍යයේ යුද ගුවන් යානාවලට ඕනෑම යුද ගුවන් ඕනම අවස්ථාවක ලංකාවෙන් ඉන්ධන සපයන්න පවා නියෝගයක් තිබුණා. එහෙනම් අපට ආර්ථික නිදහස නැහැ. අපිට දැන් ආර්ථික නිදහස ඕනේ. ඕගොල්ලෝ අපිට දැන් නිදහස දුන්නානේ. ඉතුරු ටිකක් දෙන්න අපට ආර්ථික නිදහස දෙන්න. අපේ රටට මහ බැංකුවක් පිහිටවන්න ඕනේ. මහ බැංකුවක් පිහිටවගෙන නිදහස් ආර්ථිකයක් වශයෙන් අපිට නැගිටින්න ඕන කියලා ලොකු හඬක් නැගුවා. මේ හඬට ඇහුම්කන් නොදී ඉන්නට බැරි වුණා. තේරෙනවද? එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකු ක්‍රමයට සම්බන්ධව සිටි බැංකු විශේෂඥයෙක් වූ ජෝන් එක්ස්ටර් කියන ආර්ථික විද්‍යාඥයව පත් කරනවා බ්‍රිතාන්‍ය රජය විසින්. ලංකාවට මහ බැංකුවක් අවශ්‍යද නැද්ද? අවශ්‍ය නම් කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක කරන්න කියලා වාර්තාවක් දෙන්න. හොඳ වෙලාවට ජෝන් එක්ස්ටර් කියන ආර්ථික විද්‍යාඥයා අපක්ෂපාතීව තමන්ගේ වගකීම ඉෂ්ට කළා. එයාට ඕන නම් රජිනට පක්ෂපාතීව ලංකාවට මහ බැංකුවක්
දැනට අවශ්‍ය නැත කියලා වාර්තාව දෙන්න තිබුණා එහෙම කළේ නැහැ. ඒ අවංකව ලංකාවේ මාස ගණනක් නතර වෙලා ලංකා ආර්ථිකය හොඳින් අධ්‍යයනය කරලා තේරෙනවද? ලංකාවේ මූල්‍ය ක්‍රමේ ගමන් මග මූල්‍ය ක්‍රමේ ගමන් කරන දිශාව තේරුම් අරගෙන ලංකාවේ පුරවැසියන් ජ්‍යෙෂ්ඨ බැංකු කළමනාකරුවන් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් සමග සංවාද පවත්වලා එයා එක පයිම තේරුම් ගත්තා ශ්‍රී ලංකාවට ආර්ථික නිදහස ලැබිය යුතුයි. ශ්‍රී ලංකාවට මහ බැංකුවත් අත්‍යවශ්‍යයි කියලා එයා මහ බැංකුව පිළිබඳ වාර්තාවක් හැදුවා. ඒ වාර්තාව නිකම්ම නිකම් මහ බැංකුවක් අවශ්‍යයි කියලා හඟවන වාර්තාවක් පමණක් නොවේ. මහ බැංකුවක් විධිමත් ලෙස කෙසේද ස්ථාපිත කරන්න කියලා එන පැනයට පිළිතුරු මාලාවක් ලැබෙන වාර්තාවක් විදිහටයි ඒක සකස් කළේ. ඒ නිසා මහ බැංකුවේ අරමුණු එවකට 4ක් දාලා තිබුණා. දැන් 2යිනේ. මහ බැංකුවේ මූලික අරමුණු 4ක් විශ්ලේෂණය කරලා මහ බැංකුවේ මූලික කාර්යභාරයන් විශ්ලේෂණය කරලා මහ බැංකුවේ ප්‍රධාන කළමනාකරන ව්‍යුහය විශ්ලේෂණය කරලා නීතියක් හැදුවා. නීතියක් නෙවෙයි වාර්තාවක් හැදුවා. ඒ වාර්තාව දරුවනේ කොච්චර විධිමත් ලෙස ඒ වාර්තාව හැදුවද කිව්වොත් ඒක තමයි පාර්ලිමේන්තුවට කෙලින්ම මහ බැංකු ආරම්භ කිරීමේ නීති කෙටුම්පත වශයෙන් යවුවේ. තේරෙනවද? වෙනම නීතියක් කෙටුම්පත් කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒක මොකද ඒක ඒ වාර්තාවක් පමණක් නොවේ. මහ බැංකු ආරම්භ කිරීමේ විධිමත් නීති කෙටුම්පත බවට පත් වුණා. ඒ නීති කෙටුම්පත තමයි 1950 අගෝස්තු මාසේ 28 වෙනිදා සම්මත වෙලා 1949 අංක 58 දරන මුදල් නීති පනත වශයෙන් සම්මත වෙලා ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපිත කරන්නේ. තේරුණානේ? මෙන්න මේ ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපිත කරන්න පුරෝගාමිත්වයේ දීපු ශ්‍රේෂ්ඨ ආර්ථික විද්‍යාඥ වූ ජෝන් එක්ස්ටර්ට කෘතගුණ සැලකීමක් වශයෙන් අපේ ලංකාවේ ප්‍රථම මහ බැංකුවේ අධිපති ධුරයට පත් කරේ කවුද? ජෝන් එක්ස්ටර්. අමතක කරන්න එපා 2007 විභාගයේදී එවකට කන්ට්‍රෝලින් චීෆ් ප්‍රශ්නයක් දෙමකටි ප්‍රශ්නයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රථම අධිපති ධුරේ හොබවන ලදී කවුරුද කියලා. විශාල පිරිසක් ඔකට උත්තර ලිව්වේ නැහැ. මගේ ළමයින් බොහොම සතුටින් ආවලු අපිට සර් උගන්වලා තිබුණා අපි ලිව්වා කියලා. දැන් මේ එක්තරා විභාග ශාලාවකදී මට ළමයි කියන සර් ළමයිගේ මූණු රක් කළ කවුද කියලා. පස්සේ ගෝල අපි මෙහෙම ලිව්වා කියලා අපි කිව්වෙව කාගේ හරි ක්ලාස් ගිහින් මගේ නම කියලා. ඉතින් එතනත් පොඩි ප්‍රශ්නයක් වෙලා. ඉතින් අපේ ළමයි සතුටෙන් ආවා. ඉතින් සමහර ළමයි දන්නේ නැහැ. දැන් ඔබ දන්නවා දැන් මුළු ලංකාවම දන්නවා ඩීප් এডুকেෂන් එක කරා ලංකාවේ මහ බැංකුවේ ප්‍රථම අධිපති ධුරය දුන්නේ කාටද? ජෝන් එක්ස්ටර්ට. දුන්න හේතුව තමයි එයා තමයි මහ බැංකුව පිහිටුවන්න අවශ්‍ය නීතිය කෙටුම්පත් කරේ. ඒක නීතියක් වශයෙන් නෙවෙයි කෙටුම්පත් කළේ. රැජින පෙවරු වගකීමක් වශයෙන් මහ බැංකුවේ අවශ්‍යතාවයේ මහ බැංකුවේ අරමුණු සහ කාර්යභාරය විශ්ලේෂණය කරමින් විධිමත් වාර්තාවක් හැදුවා. ඒ විධිමත් වාර්තාව නීතියක් තරමටම වටිනා වාර්තාවක් වෙච්ච නිසා ඒකම තමයි පාර්ලිමේන්තුව සම්මත වුණේ. ඒ නිසාම තමයි යාට ප්‍රථම අධිපති ධුරේ හමු වෙන්නේ. තේරුණානේ? දැන් ඔක විභාගයට ඇහුවනේ දරුවනේ. නැවත අහන එකක් නෑ. සමහරට අහන්න පුළුවන්. නමුත් නැවත මෙහෙම ඇහුවොත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රථම ශ්‍රී ලාංකික අධිපතිවරයා කවුද? දන්නවද ඒකට උත්තරේ? එහෙම අහන්න පුළුවන්. මේක අහපු රටේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රථම ශ්‍රී ලාංකික දැන් මෙයා විදේශිකයනේ. ඇමරිකන් ජාතිකනේ. ප්‍රථම ශ්‍රී ලාංකික අධිපතිවරයා. හෙවත් දෙවන අධිපතිවරයා. නම් ඒ කියන්නේ අංක වශයෙන් ගත්තොත් දෙවන අධිපතිවරයා. නමුත් ශ්‍රී ලාංකික ප්‍රථම අධිපතිවරයා කවුද? සුවිශේෂී චරිතයක් එයා. මං කියන අධිපතිවරයා පුංචි කාලේ ඉගෙන ගන්න තරම් දක්ෂ නැහැ. ගණන් වලට හරීම අලස බවක් දක්වනවා. මෙයාගේ තාත්තා වාර විභාගේ ලකුණු බලලා මෙයාට කියනවා පුතේ ගණන් නැතුව ඔයාට ලොකු මහත්යෙක් වෙන්න බෑ. ගණන් ඉංග්‍රීසි භාෂාව අනිවාර්යෙන් ප්‍රගුණ කරගන්න ඕනේ. මෙහෙම ගොත් ඔයාට උගතෙක් වෙන්න බෑ. ඒ නිසා අපි වැදගත් පරම්පරාවක ඉන අය ඔයත් මේ පරම්පරාව වැදගත් කෙනෙක් වෙන්න ඕන. රටට සේවයක් කරන ඉහළ නිලයකට යන්න ඕනේ කියලා පස්සේ මෙයාට උපදේශයක් දෙනවා. මොකද උපදේශය? ඔයා මේ සැරේ ඊළඟ වාර විභාගයෙන් ගණන් වලට ලකුණු 50කට වඩා ගත්තොත් මම ඔයාට වටිනා තෑග්ගක් දෙනවා. කොහොම හරි මහන්සියෙන් මගේ තෑග්ග දෙනවා. තෑග්ග මොකද්ද කියලා නේ. ඉතින් මේ පුංචි මේ කුළු ගැටයකුත් අපි වැරදක් නැහැ. මේ පුංචි ලාංකික කුළු ගැටය තාත්තගේ අවවාද හොඳට තේරුම් අරගෙන
පිළි අරගෙන ගණන් වලට පීට වඩා මහන්සිලා ලකුණු 60 ගාණක් ගන්නවා. තාත්තට ලොකු සතුටක් දැනුණා. පළවෙනි සැරේ ඉලක්කයට ගියානේ. තාත්තා දෙනවා රුපියල් 50 නෝට්ටුවක්. ඒවකට ලොකුම නෝට්ටු දෙකෙන් එකක් 100 එකක් 50 දෙවෙනි නෝට්ටුව 50 අලුත්ම නෝට්ටුවක් දෙනවා. දැන් මුදල් නෝට්ටු වල දරුවනේ තියෙනවනේ අර කලර් සෙපරේෂන් එකෙන් ගහන අර ඉන්ටැග්ලෝ ප්‍රින්ටින් ක්‍රම ඒ කාලේ තියෙන ලිතෝ මුද්‍රණ ශිල්පයේ අනුව ගාපු තීන්ත සුවඳ අර නැවුම් සුවඳ ඉතින් අනික කරකරස් ගතිය ඒකේ තියෙන මුදල් ඇමතිගේ අස්සන තේරෙනවද? එතකොට මහ බැංකුව අධිපතිගේ අස්සන. එතකොට මෙයා ඒ කියන්නේ දැන් ඔය නෝට්ටු මෙහෙ ගහපු එක නෙවෙයි බ්‍රිතාන්‍යයෙන් අපිට ගහපු නෝට්ටු කරන්සි බෝඩ් එකෙන් ගහපුවා තේරෙනවද? ඒ නෝට්ටුවේ අත් මෙහාට මෙහාට අතපත ගෑවා. තේරෙනවද? එයා නහයට ලං කළේගේ සුවඳ බැලුවා. පුංචි හිනාවක් ගියා. බැලුව අස්සන් දෙකක් තියෙනවා. මහ බැංකුව අධිපති අස්සන් කරලා තියෙනවා. එයා අහන තාත්තේ මේ මහ බැංකුව අධිපති කියන්නේ කවුද? ඉතින් එයාට තේරෙන භාෂාවෙන් තාත්තා පැහැදිලි කරලා දෙනවා. එතකොට තාත්තා මේ මහ බැංකුව අධිපති කියන්නේ රටක ලොකු නිලයක් නේද? ඔව්. මටත් බැරිද මේ වගේ මහ බැංකුව අධිපති වෙලා මුදල් නෝට්ටු ලස්සන ගහන්න. මොකද පුතාට පුළුවන්. හොඳට ඉගෙන ගන්න කියන්නේ ඒකනේ. හොඳට ඉගෙන ගන්න කිව්වා. එහෙම කියලා තමයි එයා ඉගෙනගෙන විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා අවසානයේ ලංකාවේ දෙවෙනි ඒ වගේ පළමු ශ්‍රී ලාංකික අධිපතිවරයා බලන්න කොච්චර දෛවෝපතද කියලා. එයා තාත්තා දීපු තෑග්ග අනුව අහන තාත්තේ මටත් බැරිද මහ බැංකුව අධිපති වෙලා මේ වගේ නෝට්ටු වල මගේ අස්සන ගහන්න. තාත්තා කියන මොකද බැරි? ඉගෙන ගත්තොත් පුළුවන්. ඒ ආපු උත්තේජනය කොච්චර ඒ කියන්නේ ප්‍රායෝගික උත්තේජනයද හොත් ඒ පුංචි පුතා තමයි අවසානයේ ලංකාවේ පළවෙනි ශ්‍රී ලාංකික මහ බැංකුව අධිපති නැත්නම් දෙවන අධිපතිවරයා වශයෙන් පත් වෙන්නේ. එයා අධ්‍යාපන ලැබුවේ ලෝක ඒ කියන්නේ මේ වන් ඩේ ක්‍රිකට් තරගාවලි උඩි අටු කරපු ඒ කියන්නේ මාස්ටර් බ්ලාස්ටර් කියන විරුදාලි ලැබු ලෝක ප්‍රසිද්ධ සනත් ජයසූරිය කියන ක්‍රීඩකයා බිහි වෙච්ච පාසලෙමයි මාතර මොකද්ද? සාන්ත සේවියර්ස් කොලෙජ් එකකින්. තේරුණාද? එයා තමයි NU ජයවර්ධන. එයා තමයි ලංකාවේ දෙවනි අධිපති ධූරේ ඔබවන්නේ. රයිට්. එතකොට අපි බලමු ඊළඟට මහ බැංකුවේ අරමුණු. දැන් ආරම්භයේදී මහ බැංකුවේ අරමුණු හතරක් තිබුණානේ. නමුත් 2000 දශකයේදී මහ බැංකුවේ කටයුතු ප්‍රතිව්‍යුහගත කරලා මහ බැංකුවේ අරමුණු දෙකක් බවට පත් අද දක්වාත් ක්‍රියාත්මක දෙකයි. මතක තියාගන්න මේ මහ බැංකුවේ අරමුණු දෙක නම් හොඳට උලුට ගන්න. BS පේපර් එකෙත් නිතරම අහනවා. ඉකෝන් පේපර් එකෙත් නිතරම අහනවා. ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයනය කියලා වෙනසක් නැහැ. මහ බැංකුවේ අරමුණු කොයි විෂයටත් එකයි. තේරුණාද? හොඳට තේරුම් ගන්න මේක නිරන්තරයෙන්ම විභාගයට අහනවා. පළවෙනි අරමුණ තමයි ආර්ථික හා මිල ස්ථායීතාවය. ආර්ථික හා මිල ස්ථායීතාවය. ඉකොනොමික් ඇන්ඩ් ප්‍රයිස් ස්ටැබිලිටි කියන එක. දෙවන අරමුණ තමයි මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය. ෆයිනෑන්ෂියල් සිස්ටම් ස්ටැබිලිටි. ෆයිනෑන්ෂියල් සිස්ටම් ස්ටැබිලිටි. අපි මුලින්ම බලමු ආර්ථික හා මිල ස්ථායීතාවය කියන්නේ මොකක්ද කියලා. ආර්ථික හා මිල ස්ථායීතාවය. අපි විශේෂයට ඇතුල් වෙන්න පෙර බලන්න මේක වචන දෙකේ තේරුම. ආර්ථික හා මිල ස්ථායීතාවය. ආර්ථිකේ ස්ථාවර වෙන්න ඕන. මිලත් ස්ථාවර වෙන්න ඕන. කියන්නේ උද්දමන අවදමන තියෙන්න බෑ. මිල ඉතා ඉහළ මට්ටමක තියෙන්න බෑ. තේරුණාද? පොලි අනුපාතයේ පහළ මට්ටමක තබා ගනිමින් ආයෝජන ඉහළ දමා ජාතික නිෂ්පාදනය හා සේවා නියුක්තිය ඉහළ දමා සාමාන්‍ය මිල මට්ටම පහළ මට්ටමක තබා ගනිමින් උද්දමන හෝ අවදමන තත්වකින් තොරව ආර්ථිකය පවත්වාගෙන යාම අපේක්ෂා කරයි. ඔක තමයි ආර්ථික හා මිල ස්ථායීතාවය කියන්නේ. දැන් මේක මතක තියාගන්න පුළුවන් බය වෙන්න එපා. දැන් ඔබ දන්නවා ලෝකයේ සෑම රටකම බැංකු පොලි අනුපාතයේ තමයි බොහෝ ආර්ථික ක්‍රියාවන් හසුරුවන්නේ. බොහෝ ආර්ථික ක්‍රියාවන්ගේ සීමා මායිම් ලකුණු කර ගැනීමට පදනම් කරගන්නේ පොලි අනුපාතයයි. බොහෝ ආර්ථික ක්‍රියාවන්ගේ සීමා මායිම් තේරුණාද? නිශ්චය කරගන්න පදනම් කරගන්නේ බැංකු පොලි අනුපාතය. දැන් බැංකු පොලි අනුපාතය ඉහළ දැම්මොත් මොකද වෙන්නේ? රටේ ජනතාව බැංකුවල ස්ථාවර තැන්පත් ඉතිරි කිරීම තැන්පත් වල සල්ලි තැන්පත් කරන වැඩි කරනවා. ඇයි? ඉහළ පොලි ආදායමක් ගන්න පුළුවන්. දැනට අවුරුදු 20කට වගේ උඩදී ලංකාවේ බැංකු පොලි අනුපාතයක් තිබුණා 100ට
21 22 ගෙවනවා රාජ්‍ය සහ පෞද්ගලික වාණිජ බැංකු ස්ථාවර තැන්පත් වලට. තේරෙනවද? සමහර පෞද්ගලික බැංකු 25 ගෙවුවා වාර්ෂිකව. එතකොට මම දන්න මිත්‍රයෙක් ලක්ෂ 25ක් ඒ කාලේ දානවා අවුරුදු 4කට එකවර. තේරුණාද? එතකොට අවුරුදු 4 දැම්මම පස්සේ මොකද වෙන්නේ? අවුරුදු 4 දැම්මම ගෙලින්ම ඩබල් ලක්ෂ 50යි. දැන් අද 5.5 උපරිම ස්ථාවර තැන්පත් මේ දැන් අද දවස් වෙනකොට ගෙවන්නේ. බැංකු රේට් එක අනුව 5.5 ගාන අරන් අපිට ලක්ෂ 25 ලක්ෂ 50ක් කරන අවුරුදු කීයක් කරනවද? අවුරුදු 12ක් විතර යනවා. එතන අවුරුදු 15ක් විතර යනවා. අවුරුදු 4න් ඉවරයි. ඩබල් වෙනවා. ඒ වගේ ඉහළ පොලියක් නියම කළොත් මොකද වෙන්නේ? මිනිස්සු සියලු වැඩ පස කළා පුළුවන් තරම් සල්ලි බැංකුවල ගිහිල්ලා තැන්පත් කරනවා. තේරුණාද? බැංකුවල තැන්පත් කරාන් පස්සේ මොකද වෙන්නේ? මිනිස්සු ආයෝජනයෙන් ඈත් වෙනවා. විවිධ ව්‍යාපාර කර්තව්‍යයන් ආරම්භ කරන්න, තියෙන ව්‍යාපාර කටයුතු නවීකරණය කරන්න, පුළුල් කරන්න, රට පුරා ලෝක පුරා ව්‍යාප්ත කරන්න මිනිස්සු මුදල් යොදවන්නේ නැහැ. තේරුණානේ? අන්න බැංකු වල අනුපාතය ඉහළ දැම්මොත් වෙන්නේ ඒකයි. දැන් අද මේ බැංකු වල අනුපාතය 15යිනේ. 15 එක හොඳයි. නමුත් අපිට ගැටලුව තියෙන්නේ ඒ 15 මට්ටමේ තබාගෙන අපි ප්‍රතිඵල තාම හරියට ළඟා කරගන්න ක්‍රියාත්මක වෙච්ච නැති එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. තේරුණාද? එහෙනම් මහ බැංකු වල අනුපාතය ඉහළ බෑ. 15 මට්ටමක තියාගන්න ඕන. 15 මට්ටමක තබා ගන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? මිනිස්සු බැංකු වල තැන්පත් කරන්නේ. ඇයි? බැංකු වල අනුපාතය දැන් අද ඉතිරි කිරීමේ තැන්පත් වලට 3යි ගෙවන්නේ. ලක්ෂයක් දෙමු 3000 වරුද්දට තේරුම් නැහැ. ස්ථාවර තැන්පත් වල 5යි උපරිම 5.5යි. 5000 5500 තේරුමක් නැහැ. අන්න එන මිනිස්සු බැංකු වල තැන්පත් කරන්නේ. දැන් සල්ලි නිකන් තියාගෙන වැඩක් තියෙනව නෑ. සල්ලි වලින් තවත් සල්ලි උපයන්න ඕන. නේ? මුදල් කියන්නේ මුදල් තුලින් මුදල් කියන්නේ මායාවක් කියලා කියන්නේ. සමහර අය මායාවක් කියලා කියන්නේ. මායාවක් නොවේ මායාවක් කියන්නේ අපිට රුපියල් 10කින් පුළුවන් සමහර ලක්ෂ ගණනක් උපයන්න. රුපියල් ලක්ෂකින් කෝටි ගණනක් උපයන්න පුළුවන්. අන්න ඒකයි මායාවක් කියන්නේ. තේරෙනවද? ඒ ඇත්තටම මුදල් කියන මායාව අපි උපරිම ප්‍රයෝජනෙට ගන්න ඕන. එහෙනම් අපි පොලි අනුපාතයේ 15 මට්ටමක තබා ගත්තොත් බැංකුවල තැන්පත් කරන්නේ නැහැ. ඒ වෙනුවට මොකද කරන්නේ? මිනිස්සු විවිධ ව්‍යාපාර ආරම්භ කරන්න මුදල් ආයෝජනය කරනවා. තියෙන ව්‍යාපාරේ පුළුල් කරන්න, නවීකරණය කරන්න, රට පුරා සහ ලෝක පුරා ශාඛා දමන ව්‍යාප්ත කරන්න, අපනයන අභිමුඛ ව්‍යාපාර බඩපත් කරන්න. මොකද කරන්නේ? අර මුදල් යොදවනවා. මොකද වෙන්නේ? අන්න ව්‍යාපාර ක්‍රියාවලිය සාර්ථක වෙනවා. රටේ නිෂ්පාදනය ඉහළ යනවා. ජාතික නිෂ්පාදනය මූර්ත වශයෙන් වැඩි වෙනවා. මොකද රටක සංවර්ධනයට අත්‍යවශ්‍යයි ජාතික නිෂ්පාදනය ඉහළ යාම. තේරෙනවද? එහෙනම් පොලි අනුපාතේ 15 මට්ටමක තබා ගත්තා මොකද වෙන්නේ? අන්න ආයෝජන ඉහළ යනවා. ආයෝජන ඉහළ දාන්න පුළුවන්. ඒ නිසා ජාතික නිෂ්පාදනයයි සේවා නියුක්තිය මොකද වෙන්නේ නිසා ඉහළ දාන්න පුළුවන්. එහෙම දාගත්තොත් සාමාන්‍ය මිල මට්ටම 15 මට්ටමක තබා ගන්න පුළුවන්ද? පුළුවන්. ඇයි? ජාතික නිෂ්පාදනය ඉහළ ගියා කියන්නේ වෙළඳ පොළට සපේන භාණ්ඩ හා සේවා සැපයුම් මොකද වෙන්නේ? ඉහළ යනවා. සැපයුම් ඉහළ ගියාම මොකද වෙන්නේ? මිල 15 මට්ටමක එනවා. අන්නේ මිල 15 මට්ටමකම අඛණ්ඩව දිගු කලක් තබා ගන්නවා. තබා ගනිමින් උද්දමන හෝ අවදමන තත්වයන් බැහැර කර ගන්නවා. එහෙම බැහැර කරගත්තම සාර්ථක ආර්ථිකයේ ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාමක් වෙනවා. ආර්ථික ස්ථාවර වෙනවා. ඒක තමයි ආර්ථික හාමිලි ස්ථායීතාවය කියන්නේ. හරිද? එහෙනම් පොලි අනුපාතය 15 මට්ටමක රඳව ගත්තම මිනිස්සු බැංකුවල කරන තැන්පත් නැත්නම් බැංකු තුල කරන ආයෝජන අඩු කරනවා. අඩු කළ විකල්ප ව්‍යාපාරික අවස්ථා ප්‍රගුණ කරන්න ආයෝජනේ වැඩි කරනවා. ඒකෙන් නිෂ්පාදනය වැඩි වෙනවා. රටේ ජාතික නිෂ්පාදනය ඉහළ යනවා. එතකොට ජාතික නිෂ්පාදනය ඉහළදී ව්‍යාපාර ප්‍රසාරණය වෙද්දී මිනිස්සුන්ට ඍජු සහ වක්‍ර රැකියාව අවස්ථා ලැබිලා රැකියා නියුක්තියත් සේවා නියුක්තියත් ඉහළ යනවා. හරිද? ඒතර වෙළඳ පොලේට පැමිණෙන භාණ්ඩ ප්‍රමාණය භාණ්ඩ සැපයුම වැඩි වෙනවා. නිෂ්පාදනය වැඩි වෙන්නේ. භාණ්ඩ සැපයුම වැඩි වුණාම මිල මට්ටම පහළ යනවා. අන්නේ මිල මට්ටම පහළ තියාගෙන උද්දමන හෝ අවදමනකාරී තත්ත්වයන්ගෙන් තොර ආර්ථිකයක් ඉදිරියට අරන් යනවා. ඕක තමයි මහ බැංකුවේ මුඛ්‍ය අරමුණ, ප්‍රධාන අරමුණ, කේන්ද්‍රීය අරමුණ ඕක තමයි. ඕනම රටක මහ බැංකුවට ලැබෙන ප්‍රධාන වගකීමත් ඕකයි. ඔන්න ඔය අරමුණ සාක්ෂාත් කරගන්න පුළුවන් මොන රටේ මොන මහ බැංකුවද? එහෙනම් ඒ මහ බැංකුව ඒ රට ඉක්මනින්ම සංවර්ධිත රටක් කියන ඉලක්කයේ දෙසට ගමන් කරවන්න ප්‍රබලම දායකත්වයේ දුන්නා වූ මහ බැංකුව වෙනවා. දෙවෙනි අරමුණ තමයි
මූල්‍ය ක්‍රමේ ස්ථායිතාවය ෆයිනෑන්සියල් සිස්ටම් ස්ටැබිලිටි. වෙළඳපොළ ද්‍රවශීලතාව ඉහළ මට්ටමක රඳවා ගනිමින් ශක්තිමත් මූල්‍යායතන පද්ධතියක් බිහි කර මූල්‍ය වෙළඳපොළ සාර්ථකව පවත්වා ගනිමින් තැන්පත් කරුවන්ට හා ආයෝජකයින්ට හිතකර වාතාවරණයක් සකසා දීමයි. කෙටියෙන් පවසන්නේ නම් ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය ලෙස හැඳින්වේ. කෙටිම උත්තරේ අපි බලමු මුලින් නැවත වෙළඳපොළ ද්‍රවශීලතාව. දැන් වෙළඳපොළේ ද්‍රවශීලතාවය යහපත් වෙන්න ඕනේ. වෙළඳපොළක නිෂ්පාදකයෝ, ඒ වගේම වෙළඳ ආයතන, බැංකු ආයතන, රක්ෂණ ආයතන, ප්‍රවාහන ආයතන, ගබඩා ආයතන, sannivedana ආයතන, උපකාරක සේවා මේ සියලු ව්‍යාපාරවලට ව්‍යාපාර කටයුතු නිදහසේ කරගෙන යන්න. අපි කියන්නේ අතපය දිගහැර කරගෙන යන්න. තේරෙනවද? අවශ්‍ය මූල්‍ය සම්පත් හොයාගන්න පුළුවන්කම තියෙන පහසු. ඒක තමයි වෙළඳපොළ ද්‍රවශීලතාව කියන්නේ. ඉහළ මට්ටමක රඳවා ගනිමින් ශක්තිමත් මූල්‍යායතන පද්ධතියක් බිහි කරගන්න ඕනේ. ශක්තිමත් මූල්‍යායතන පද්ධතියක් තියෙනවා නම් ව්‍යාපාර ලෝකයට ප්‍රවේශ වන නවක ව්‍යාපාරිකයින්ටත් පවතින ව්‍යාපාරිකයන්ට දෙගොල්ලන්ටම අවශ්‍ය මූල්‍ය අවශ්‍යතා පහසුවෙන් සම්පාදනය කරගන්න පුළුවන්. බිහි කර මූල්‍ය වෙළඳපොළ සාර්ථකව පවත්වා ගනිමින් තැන්පත් කරුවන්ට හා ආයෝජකයින්ට, ඒ කියන්නේ බැංකුවල තැන්පත් කරන අයටත් ව්‍යාපාරවල ආයෝජනය කරන ආයෝජකයන්ටත් හිතකර වාතාවරණයක් සකසා දීම තමයි මූල්‍ය ක්‍රම ස්ථායිතාවය කියන්නේ. ඒ කියන්නේ දැන් බැංකු පද්ධතිය තියෙනවා තමයි. තිබුණට පුද්ගලයන්ගේ අවශ්‍යතා සහ වුවමනා ඉටු කරන්න අවශ්‍ය මූල්‍ය සම්පාදනය කරන තත්ත්වයක් ඒ බැංකුවල නැත්නම් අන්න ශක්තිමත් මූල්‍යායතන පද්ධතියක් නැහැ නේද? මූල්‍ය ක්‍රම ස්ථායිතාවයක් නැහැ. තේරුණාද? ඒකයි කිව්වේ වෙළඳපොළ ද්‍රවශීලතාවේ ඉහළ මට්ටමක රඳවා ගනිමින් ශක්තිමත් මූල්‍යායතන පද්ධතියක් බිහි කර මූල්‍ය වෙළඳපොළ සාර්ථකව පවත්වා ගනිමින් තැන්පත් කරුවන්ට හා ආයෝජකයින්ට හිතකර වාතාවරණයක් සකසා දීම තමයි මූල්‍ය ක්‍රම ස්ථායිතාවය කියන්නේ. වෙන කෙටියෙන්ම කිව්වොත් ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව මූල්‍ය පද්ධතිය ස්ථායිතාවය ලෙස හඳුන්වනවා. ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව. ඒ කියන්නේ මොකක්ද? ආර්ථිකයේ නිෂ්පාදන ආයතන, වෙළඳ ආයතන, බෙදාහැරීමේ ආයතන, රක්ෂණ ආයතන, ප්‍රවාහන ආයතන, sannivedana ආයතන, ගබඩා කිරීමේ ආයතන, මේ සියලු ආයතන ආර්ථිකයේ සියලු නිෂ්පාදන හා බෙදාහැරීමේ ආයතන වලට සක්‍රිය වීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයන මූල්‍ය බලාගාරයක් බඳු, මූල්‍ය බලාගාරයක් බඳු, ෆයිනෑන්සියල් පවර් හවුස් එකක්, මූල්‍ය බලාගාරයක් බඳු හොඳ මූල්‍යායතන පද්ධතියක් බිහි කර අඛණ්ඩව ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් සමහර රටවල ඔබ අහලා තියෙනවා ඉනෝවේෂන්ස් කරාම, නවෝත්පාදන කරාම ආරංචි වෙච්ච ගමන් බැංකු ගණනාවක් ඒ නවෝත්පාදක හොයාගෙන ඇවිල්ලා සුබපතලා ඒගොල්ලොට කියන ඉක්මනින් වැඩේ පටන් ගන්න අපි අවශ්‍ය මූල්‍ය පහසුකම් දෙන්නම් කියලා. අන්න මූල්‍ය ක්‍රම ස්ථායිතාවය තියෙන රටවල්. අන්න මූල්‍ය ක්‍රම ස්ථායිතාවය තියෙන රටවල්. නමුත් සමහර රටවල් අපි දකිනවා ඒ රටවල පාසල් ළමුන් වෙන්න පුළුවන්, කාර්මික විද්‍යාලවල ශිෂ්‍යෝ වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ, ඒ වගේම දේශකවරු, විද්‍යාඥයෝ, ඉංජිනේරුවරු විවිධ වූ ඒ කියන්නේ ලෝකේ කලබවන්න පුළුවන් විවිධ වූ නවෝත්පාදන බිහි කරනවා. කලාට ඒ රටේ මූල්‍ය ක්‍රමය, මූල්‍ය ආයතන වලින් අවශ්‍ය මූල්‍ය සහයෝගය දෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ උපංගෙයිම මිය යනවා. ඒගොල්ලෝ හදපු නවෝත්පාදන සාම්පල් එක විතරයි ඒගොල්ලන්ට සීවට්නයක් වශයෙන් තියෙන්නේ මිය යනකම්. ඒ මොකද හේතුව? මූල්‍ය ක්‍රම ස්ථායිතාවය නැහැ. මූල්‍ය ක්‍රම ස්ථායිතාවය නැත්තම් දරුවෝනේ ඒ රට කවදාකවත් සංවර්ධිත රටක් වෙන්නේ නැහැ. තේරුණාද? මෙන්න මේ ප්‍රබල මහ බැංකුවේ අරමුණු දෙක කියන්නේ තේර අපේ රටේ සංවර්ධනයේ අරුණලු ලබා දෙන ප්‍රධානම කදම්බයන් දෙක තමයි මේ තියෙන්නේ. අපේ රටට සංවර්ධනයේ අරුණලු ගෙන එන කදම්බයන් දෙකක් හා සමානයි මේ ආර්ථික හමිලි ස්ථායිතාවය, මූල්‍ය ක්‍රම ස්ථායිතාවය. මේ අරමුණු දෙක සාක්ෂාත් වෙන්නේ කොයි දවසේද? එදින ඉඳන් අපේ රට සංවර්ධනය කරා හැරවෙන ආර්ථිකයක් බවට පරිවර්තනය වෙන කාටවත් කිසිම බලවේගයකට නවත්තන්න බැහැ. පැහැදිලිනේ? රයිට්. අවුදරුණ අපි එහෙනම් මහ බැංකුවේ මූලික අරමුණු දෙක හොඳට තේරුම් ගත්ත කියලා මම විශ්වාස කරනවා. අපි බලමු ඊළඟ කොටසට යමු. මුදල් මණ්ඩලය, මොනිටරි බෝඩ්. මුදල් මණ්ඩලය නැත්නම් පාලන අධිකාරිය. මේ තමයි මහ බැංකුවේ අග්‍ර කළමනාකරණ මණ්ඩලය. නැත්නම් මහ බැංකුවේ ප්‍රධාන පාලක සභාව.
මහ බැංකුවට අදාළ ප්‍රතිපත්ති මේ තීරණ ගන්න, මහ බැංකුවේ අභ්‍යන්තර කළමනාකරණ ව්‍යුහය සකස් කරන්න, මහ බැංකුව මගින් රටේ මූල්‍ය ක්‍රමය නියාමනය කරන ආකාරය තීරණය කරන්න බලයේ තියෙන මහ බැංකුවේ ප්‍රධානම විධායක සභාව තමයි මුදල් මණ්ඩලය කියන්නේ. නැත්නම් ප්‍රධාන අග්‍ර කළමනාකරණ මණ්ඩලය. තේරුණාද? රයිට්. මහ බැංකුව සංස්ථාපිත ඒකකයක් නොවන නිසා ඒටම ආවේනික වූ නීතිමය ව්‍යුහයක් ඇත. මුදල් නීති පනත අනුව සියලුම බලතල කාර්යයන් සහ රාජකාරී කටයුතු පැවරී ඇති මුදල් මණ්ඩලයට එහි සංස්ථාපිත වගකීම් පැවරී ඇත. පාලන අධිකාරී ලෙස මහ බැංකුවේ සියලුම ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සහ ඒවා කළමනාකරණය කිරීම, ක්‍රියාත්මක කිරීම හා පරිපාලනය කිරීම ආදී වගකීම්ද මුදල් මණ්ඩලය වෙත පැවරලා තියෙනවා. මහ බැංකුවේ ප්‍රධානම පාලන අධිකාරී වශයෙන් මහ බැංකුවේ සියලුම ප්‍රතිපත්තිමය තීරණ ගන්න, ඒවා ක්‍රියාත්මක කරන්න, කළමනාකරණය කරන්න සහ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් වගකීම තියෙන්නේ මුදල් මණ්ඩලයටයි. පැහැදිලිද? එහෙනම් ඕනම රටක මහ බැංකුවක ප්‍රධානම විධායක සභාව නැත්නම් කළමනාකරණ මණ්ඩලය, අග්‍ර කළමනාකරණ මණ්ඩලය වෙන්නේ මුදල් මණ්ඩලයයි. නැත්නම් මහ බැංකුව කියන්නේ ජෙට් යානයක් නම් ඒ ජෙට් යානේ එන්ජිම තමයි මුදල් මණ්ඩලය කියන්නේ. තේරෙනවද? මහ බැංකුව කියන්නේ ජෙට් යානයක් නම් ඒක එන්ජින් එක තමයි මුදල් මණ්ඩලය කියන්නේ. මොකද එන්ජින් එකෙන් තමයි මුළු ජෙට් යානෙම පාලනය වෙන්නේ. තේරෙනවද? මුළු ජෙට් යානෙම ක්‍රියාත්මක වෙන්නේ, සක්‍රිය වෙන්නේ. ඒ වගේ තමයි මහ බැංකුව කියන්නේ ජෙට් එකක් නම් ඒක එන්ජින් එක තමයි මුදල් මණ්ඩලය. තේරුණානේ? රයිට්. මහ බැංකුවේ මුදල් මණ්ඩලය සමාජිකයන් 5 දෙනෙකුගෙන් සමන්විත වෙනවා. සමාජික පහකින්. එක්කෙනෙක් තමයි මහ බැංකුව අධිපති. මහ බැංකුව අධිපති අනිවාර්යෙන් පත් වෙන්නේ නිල බලයෙන්. මෙයා නිල බලයෙන්. ඊළඟ කෙනා වගේමයි. කියන්නේ මහ බැංකුව අධිපති ධූරයේ යම් කිසි කාලයක තත්කාලීනව දරන්නේ දරුවනේ ඔබ අනිවාර්යෙන් මුදල් මණ්ඩලයේ සමාජිකයා. තේරෙනවද? ඊට පස්සේ මුදල් අමාත්‍යාංශ ලේකම්. ඒත් නිල බලයෙන්. මුදල් අමාත්‍යාංශයේ තත්කාලීනව ලේකම් ධූරය දරන්නේ ඔබ අනිවාර්යෙන්ම මේකේ සමාජිකයෙක්. පත් කරන්න දෙයක් නැහැ. මුදල් නීති පනතීම මේ දෙන්නව පත් කරලා තියෙන තැනට. තේරෙනවනේ? තුන්වෙනි එක තමයි විධායක නොවන සමාජිකයන් 3 දෙනෙක්. එන ඔක්කොම 5 දෙනයි. එහෙනම් මේ විධායක නොවන තව 3 දෙනෙක් පත් කරනවා. ඒ 3 දෙනා පත් කරන්නේ මහා බැංකුව අධිපති මුදල් මණ්ඩලයේ සභාපති වන අතර මහා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරිය වශයෙන් කටයුතු කරනවා. අධිපති වෙන විතරක් නෙවෙයි, ප්‍රධාන විධායක නිලධාරිය වෙනවා. කියන්නේ CEO, Chief Executive Officer. මහා බැංකුව අධිපති සහ විධායක නොවන මුදල් මණ්ඩල සමාජිකයින් මුදල් ඇමතිවරයාගේ නිර්දේශ මත ජනාධිපති විසින් තමයි පත් කරන්නේ. මුදල් ඇමතිවරයා නිර්දේශ කරාම ජනාධිපතිවරයා තමයි පත් කිරීම කරන්නේ. විධායක නොවන මුදල් මණ්ඩල සමාජිකයන් මෙන්න මේ 3 දෙනා සමාජිකයන් පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියද අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මුදල් ඇමති නම් කරාට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලැබුණොම තමයි ජනාධිපතිවරයා මෙන්න මේ 3 දෙනා පත් කරන්නේ. ඔයගේ සමාජිකයන් 5 දෙනෙක්ගේ මුදල් මණ්ඩලේ සමන්විත වෙනවා. ඊළඟට මුදල් මණ්ඩලේ ප්‍රධාන කාර්යයන් අපි ගත්තොත් එකක් මූල්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීම හා ක්‍රියාත්මක කිරීම. මූල්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමත් ක්‍රියාත්මක කිරීමත් අනිවාර්යයෙන්ම මුදල් මණ්ඩලයේ ප්‍රධානම වගකීමක් වෙනවා. ඊළඟට මූල්‍ය ආයතන වෙත බලපත්‍ර ප්‍රදානය කිරීම. වාණිජ්‍ය බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, මූල්‍ය සමාගම් කියන ඒවාට බලපත්‍ර ප්‍රදානය කිරීම කරන්නේත් මේ විධායක සභාව මගින්. මහ බැංකුවේ පරිපාලන කළමනාකරණ කටයුතු කරන්නේත් කවුද? මේ මුදල් මණ්ඩලයමයි. සියලුම කළමනාකරණ කටයුතු. ඒ වගේම ඇඩ්මිනිස්ට්‍රේෂන්. ඒ කියන්නේ අර විධිමත් ලෙස sannivedana කටයුතු සහ ලිපි ලේඛන හැසිරීමේ කටයුතු කරන්නේත් මුදල් මණ්ඩලයමයි. ඊට පස්සේ බලපත්‍රලාභී මූල්‍ය ආයතන පාලනය කිරීම කරන්නේත් මුදල් මණ්ඩලයමයි. ඒ කියන්නේ බලපත්‍රලාභී සියලුම මූල්‍ය ආයතන වාණිජ්‍ය බැංකු, මූල්‍ය සමාගම්, විශේෂිත බැංකු සියල්ලම පාලනය කරන්නේත් මුදල් මණ්ඩලයමයි. ඒ නිසා මුදල් මණ්ඩලය තමයි රටේ සමස්ත මූල්‍ය ක්‍රමය නියාමනය කරන ප්‍රධාන නියාමකයා වන්නේ. පැහැදිලිද? රයිට්. ඊළඟට මහා බැංකුවේ ප්‍රධාන කාර්යයන්. නිරන්තරයෙන්ම ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය, උසස් පෙළ ප්‍රශ්න පත්‍ර දෙකේම ඔබට සුලභව දකින්න පුළුවන් ප්‍රශ්න නිතනක් තමයි මහා බැංකුවේ කාර්යය. පළවෙනි කාර්යය තමයි මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. ඔන්න වටිනාම කාර්යය. ඕනෑම රටක, ලංකාවේ පමණක් නෙවෙයි ඕනෑම රටක
මහ බැංකුවට පැවරෙන පළවෙනි වගකීම ප්‍රධානම කාර්යය තමයි මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. මේ කියන්නේ මොකද්ද? මූල්‍ය පාලන උපකරණ යොදා ගනිමින් රටේ නිෂ්පාදන ධාරිතාවට සරලන මට්ටමේ ප්‍රශස්ත මුදල් සැපයුමක් පවත්වාගෙන යාමට කටයුතු කිරීමයි. මහ බැංකුව සතු ප්‍රධාන වගකීම වන්නේ මෙම කාර්යය. ඔන්න මහ බැංකුව සතු ප්‍රධාන වගකීම වන්නේ මෙම කාර්යයයි. වාස්තික පේපර් එකේ සප්ලයි ටයිප් ක්වෙස්චන්ස් වලට කියන්නේ හිස්තැන් පුරවන ප්‍රශ්න වලට කීප සැරයක්ම ඇවිල්ලා තියෙනවා. මහ බැංකුවේ ප්‍රධාන වගකීම කියලා හිස්තැන් පුරවන. ප්‍රධාන වගකීම තමයි මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. තේරුණාද? හොඳට අහගන්න. දැන් අපි කතා කරනවා නම් කරලම කියනවා අසවල් රට ABCD සංවර්ධිත රටවල් EFGH සංවර්ධනයේ නොවූ රටවල්. එහෙනම් සංවර්ධනයේ නොවූ රටවල් කියන්නේ මෙන්න මේ පළවෙනි කාර්ය වරද්දගත රටවල්. හොඳට තේරුම් ගන්න. පළවෙනි කාර්ය වරද්දගත රටවල්. මේ ඕනම රටක ආර්ථික අර්බුද තියෙනවා නම් අපේ රටෙන් දෙක පිටින් ආර්ථික අර්බුද නැන්නේ. ආර්ථික අර්බුද තියෙනවා නම් ඒ අර්බුදයට මූලික හේතුව තමයි මෙන්න මේක. කියන්නේ ආණ්ඩුවක් තිබුණට කමක් නැහැ. දේශපාලන පක්ෂවල සැදුම්ලත් දේශපාලන නායකයන් ක්‍රියාත්මක කමක් නැහැ. ඒගොල්ලන්ට කරන්න පුළුවන් දේ සීමා වෙනවා මහ බැංකුව මෙන්න මේ රාජකාරිය හරියට කරනවා. මොකද ප්‍රධානම කාර්යය මේකනේ. ඒ කියන්නේ රටක ජාතික නිෂ්පාදන ධාරිතාවය තියෙනවනේ. රටේ නිෂ්පාදන ධාරිතාවයට සමගාමී වූ සමාන්තර වූ ගැළපෙන්නා වූ අඩුත් නැති වැඩිත් නැති ප්‍රශස්ත මුදල් සැපයුමක් පවත්වාගෙන යන්න ඕනේ මහ බැංකුව. ඒක තමයි මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම කියන්නේ. ඒකට තමයි මූල්‍ය පාලන උපකරණ නැත්නම් මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ. අපි කලින් කතා කරේ මතකද 4 වෙනි එකකේදී ගුණාත්මක පාලන ක්‍රම ප්‍රමාණාත්මක පාලන ක්‍රම අන්නේ පාලන ක්‍රම භාවිතා කරමින් අවස්ථානුකූලව ස්ථානෝචිත ලෙස මුදල් සැපයුම අඩු වැඩි කරගන්න ඕනේ. ජාතික නිෂ්පාදන ධාරිතය වැඩි වෙනකොට මුදල් සැපයුම වැඩි කරන්න ඕනේ. ඒක මූල්‍ය පාලන උපකරණ ලිහිල් කරනවා. ජාතික නිෂ්පාදනයේ පහළ යනවදී ඒක මොකද කරන්නේ? මූල්‍ය පාලන උපකරණ දැඩි කරමින් මුදල් සැපයුම අඩු කරගන්නවා. එහෙම වුණොත් උද්දමනවදම නැති වෙන්නේ. හිතන්න ජාතික නිෂ්පාදනය පහළ මට්ටමක තියෙන අවධියක අවධියක හරිද? මුදල් සැපයුම ඉතා වේගෙන් වැඩි කරනවා කියලා. මිනිස්සුන්ගේ මොකද්ද වැඩි වෙන්නේ? මුදල් සැපයුම වැඩි වෙනවා මිනිස්සුන්ගේ වැඩි වෙන්නේ මොකද්ද? උළුගොඩි දෙන ක්‍රය ශක්තිය. ක්‍රය ශක්තිය මිලදීගෙන හැකියාව වැඩි වෙනවා. මොකද කරන්නේ මිනිස්සු? ඉල්ලන මොනවද ඉල්ලන්නේ? විවිධ භාණ්ඩ ආසේවා. භාණ්ඩ ආසේව ඉල්ලුම වැඩි කරනවා. ඉල්ලුම වැඩි කළාට නිෂ්පාදනයේ පහළ නම් මොකද වෙන්නේ? නිෂ්පාදනයේ ටික නම්. ඒ කියන්නේ කුඩා භාණ්ඩ ප්‍රමාණයක් පසුපස විශාල මුදල් ප්‍රමාණයක් හඹා යාමක් වෙනවා. ඒ හඹා යාමේ අවසන් ඵලය මොකද්ද? කුඩා භාණ්ඩ ප්‍රමාණයේ මිල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යන උද්දමනය. එහෙම ඉතා ඉහළට ගියාම රටේ මූල්‍ය ශක්්‍යතාවය ඇති සුළු පිරිසකට විතරයි ඒව මිලදී අරන් පරිභෝජනය කිරීම අවස්ථාව ලැබෙන්නේ. අනිත් අයගෙන් ඉල්ලුමක් ඇති වෙන්නෙම නැහැ. ඉල්ලුමක් ඇති වෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? නිෂ්පාදන ආයතන නිෂ්පාදනයේ නතර කරනවා. සීමා කරනවා. නිෂ්පාදන ආයතන වහනවා. කම්මල් වහනකොට ඒව බෙදා හරින්න ක්‍රියාත්මක වන ආයතන. උපකාරක සේවාවල නියුක්ත ආයතන, බැංකු, රක්ෂණ, ප්‍රවාහන, වෙළඳ ආයතනත් මොකද වෙන්නේ? වෙහිලා යනවා. ඒ කියන්නේ මොකද්ද? සමස්ත ආර්ථිකය ඉවරයි. ආර්ථිකය ඉවරයි. එහෙම නැත්තම් නිෂ්පාදන ධාරිතාවය ඉහළයි. ඉතා ඉහළයි. මුදල් සැපයුම ඉතාම අඩුවෙන් දෙන්නේ. ඒතර මොකද වෙන්නේ? මුදල් සැපයුම අඩුයි කියන්නේ මොකද වෙන්නේ? ඒත් මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය අඩු වෙනවා. තේරුණාද? මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය අඩු වෙනවා. ඉස්සෙල්ලාගේ ඉහළ යන්නේ නැහැ මුදල් සැපයුම අඩු නම් ක්‍රය ශක්තිය අඩු වෙනවා. ඒ කියන්නේ මුදල් සැපයුම අඩුයි කියන්නේ මිනිස්සු අතර බෙදලා යන සල්ලි ප්‍රමාණය අඩු වෙනවා. ක්‍රය ශක්තිය අඩු වෙනකොට ඉල්ලුම අඩු වෙනවා. භාණ්ඩ ආසෙව ඉල්ලන්නේ නැහැ. ඉල්ලන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඒත් නිෂ්පාදනය නවත්තනවා. එහෙනම් වෙළඳාම මහා උපකාරක සේවා අවශ්‍ය වෙන්නේ ඒ අංශේ ව්‍යාපාරත් වෙහිලා යනවා. ඒත් ආර්ථිකය ඉවරයි. ඒකයි කියන්නේ. එහෙනම් මූල්‍ය පාලන උපකරණ දාගනිමින් රටේ නිෂ්පාදන ධාරිතාවයට සමගාමී වූ ප්‍රශස්ත මුදල් සැපයුමක් බිහි කර අඛණ්ඩව පවත්වාගෙන යනවා නම් ආර්ථිකය අනිවාර්යයෙන්ම සංවර්ධිතයි. තේරුණාද? ඒක තමයි මහ බැංකුවට පැවරෙන ප්‍රධානම කාර්ය නැත්නම් ප්‍රධානම වගකීම වෙන්නේ. පැහැදිලිද? දෙවෙනි එක තමයි ව්‍යවහාර මුදල් නිකුතු හා බෙදා හැරීම. කරන්සිස් අපි පාවිච්චි කරන කාසියා නෝට්ටු. පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන පරිදි රටට අවශ්‍ය කාසියා නෝට්ටු මුද්‍රණය කර නිකුත් කරන ඒකාධිකාරී බලය මහ බැංකුව සතු වෙනවා.
එහෙනම් මහා බැංකුවේ තවත් වැදගත් කාර්යයක් තමයි රටට අවශ්‍ය කාසියා නෝට්ටු මුද්‍රණය කරලා බෙදහැරීම නැත නිකුත් කිරීම. මහා බැංකුවට අත්නෝමතිකව කාසියා නෝට්ටු මුද්‍රණය කරන්න බෑ. පාර්ලිමේන්තුවෙන් ඒකට අනුමැතිය ලැබෙන්න ඕනේ. පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දෙන ක්වොන්ටිටිස් වලින් ප්‍රමාණ වලින් කාසියා නෝට්ටු මුද්‍රණය කර රට තුල බෙදහැරීමේ කාර්යය කරන්නේ එකම ඒකාධිකාරී බලය තියෙන මහා බැංකුවට පමණයි. කාසියා නෝට්ටු නිකුත් කරන වෙනත් විකල්ප ව්‍යාතිරේක බලාධිකාර කිසිම රටක තියෙන්න බෑ. පැහැදිලිද? තුන්වෙනි කාර්යය තමයි බැංකුවල බැංකුකරු ලෙස කටයුතු කිරීම. බැංකුවල බැංකුකරු ලෙස කටයුතු කිරීම. ඒ කියන්නේ මහා බැංකුව බැංකුවල බැංකුකරුවලු. දැන් අපේ බැංකුකරුවෝ කියලා කියන්නේ අපි වාණිජ බැංකුවක්නේ. දැන් මගේ accounts තියෙන ලංකා බැංකුවේ මම කියන මගේ බැංකුව ලංකා බැංකුව. ඔයාලගේ කෙනෙක් කියන්න පුළුවන් ඔයාලගේ accounts තියෙන සම්පත් බැංකුව, ඔයාලගේ බැංකුව සම්පත් බැංකුව. එහෙමනේ. ඒ වගේ මේ බැංකුවලත් බැංකුවක් තියෙනවා. මොකද මහා බැංකුව. අපි වාණිජ බැංකුවත් එක්ක ගනුදෙනු කරනවා වගේ වාණිජ බැංකුව අවසාන වශයෙන් ගනුදෙනු කරන්නේ මහා බැංකුවත් එක්ක පමණයි. මහා බැංකුවට ඉහළින් වෙන බැංකුවක් තියෙන්න බෑ කිසිම රටක. මහා බැංකුව තමයි ඒ කියන්නේ මුදුන් මට්ටමේ තියෙන බැංකුව. තේරෙනවද? සෑම බැංකුවක්ම මහා බැංකුවත් එක්ක ගනුදෙනු කරනවා. ඒ නිසා බැංකුවල බැංකුකරු වශයෙන් මහා බැංකුව තමයි සක්‍රිය වෙන්නේ. සෑම බැංකුවක්ම මහා බැංකුව සමග අවසන් වශයෙන් ගනුදෙනු කරනවා. තේරුණාද? වෙන වෙන ආයතනත් එක්ක ගනුදෙනු කරනවා අවසාන වශයෙන් ගනුදෙනු කරන්නේ මහා බැංකුවත් එක්ක පමණයි. ඒ නිසා බැංකුවල බැංකුකරුවෝ වෙනවා. දැන් විභාගයට අහනවා මහා බැංකුව බැංකුවල බැංකුකරුවා වශයෙන් සලකන්නේ ඇයි? සලකුණු ලැබේ. මෙම් ප්‍රකාශය සනාථ කිරීමට ඔබ ඉදිරිපත් කරන තර්ක දෙකක්. උපරිමාන්නේ 4යි සාමාන්‍යයෙන් කලාතුරකින් තමයි 4 අහන්නේ. නැත්නම් 2යි අහන්නේ. දෙකක් ලියා ගන්න පුළුවන්. මොකද්ද? එකක් තමයි සෑම වාණිජ බැංකුවක්ම ගිණුම් පවත්වගෙන යන්නේ කොහෙද? මහා බැංකුව ඇතුළේ. දැන් මම ලංකා බැංකුව ඇතුළේ ගිණුම් පවත්වනවා නම් මගේ බැංකුව ලංකා බැංකුව. වාණිජ බැංකුව ගිණුම් පවත්වන්නේ මහා බැංකුව ඇතුළේ නම් එහෙනම් වාණිජ බැංකුවල බැංකුකරුවෝ වෙන්නේ කවුද? මහා බැංකුව. එහෙනම් එක තර්කයක් තමයි බැංකුවල ගිණුම් පවත්වාගෙන නිසා. පවත්වාගෙන යන නිසා. පවත්වාගෙන නිසා බැංකුවල බැංකුකරුවෝ වශයෙන් පිළිගන්නවා මහා බැංකුව. දැන් අපිට අපේ අවශ්‍යතා සපුරා ගන්න ණය දෙන්නේ කවුද? වාණිජ බැංකුව. මට ණය දුන්නොත් සම්පත් බැංකුව මම කියනවා සම්පත් බැංකුව තමයි මගේ බැංකුව. ඒ වගේ වාණිජ බැංකුවල මූල්‍ය අවශ්‍යතා සපුරා ගන්න අවසාන ණය දෙන්න වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ කවුද? මහා බැංකුව. ඒ නිසා බැංකුවල බැංකුකරුවා වෙනවා. දෙවෙනි එක ලියන්න ඕනේ. එතකොට බැංකුව වෙත අවසාන ණය දෙන්නා ලෙස ක්‍රියා කරන නිසා. අවසාන ණය දෙන්නා ලෙස ක්‍රියා කරන නිසා බැංකුවල බැංකුකරුවෝ වෙනවා. ඊළඟට බැංකු සංවර්ධනයේට බැංකු හැමදාම එකතන තියෙන්නේ නැහැ. බැංකු දිනෙන් දින සංවර්ධනය වෙන්න ඕනේ. අලුත් සේවා සපයන්න ඕනේ. දියුණු තාක්ෂණ පහසුකම් සපයන්න ඕනේ. දැන් ඉන්ටර්නෙට් බැංකින්, අන්තර්ජාල බැංකුකරණය, හෝම් බැංකින්. ඒ වගේ මේ නව බැංකු සේවා තුලින් බැංකු සංවර්ධනය කරන්න අවශ්‍ය උපදෙස් සපයන්නේ අනුමැතිය දෙන්නේ කවුද? මහා බැංකුව. ඒ නිසා බැංකුවල බැංකුකරුවෝ වෙනවා මහා බැංකුව. තුන්වෙනි එක තමයි බැංකු සංවර්ධනයට සහාය වීම හා අනුමැතිය ලබා දීම. හතරවෙනි එක. ඊළඟට ලංකාවේ බැංකු අතර නිෂ්කාශන කටයුතු. දැන් ඔබ දන්නවා බැංකු අතර චෙක්පත් ඒ වගේම අනකර වැනි විවිධ මාධ්‍යයන් මගින් ණයගැති ණයහිමි සම්බන්ධතා නිර්මාණය වෙනවා. අපි හිතමු හැටන් නැෂනල් බැංකුවේ ගිණුම් හිමියෙකුගේ චෙක්පතක් යනවා සෙලාන් බැංකුවේ ගිණුමකට බැර කරන්න. ගියාම ඒතර හැටන් නැෂනල් බැංකුවෙන් තමයි සල්ලි ගෙවන්න ඕනේ. එයා ණයගැති බැංකුව.
ස්ලාම් බැංකුවට තමයි සල්ලි ලැබෙන්න ඕන. එයා ණය හිමි බැංකුව. ඔය එක චෙක් එක ගන්න. ඔය වගේම ස්ලාම් බැංකුවෙන් තවත් ගිණුම් හිමිගෙන් චෙක් එකක් එනවා HNB එකට. ඔය වගේ චෙක්පත් දල වශයෙන් දවසකට ලංකාවේ 1,20,000ක් විතර බැංකුව අතර එහාට මෙහාට හුමාරු වෙනවා. කොහොමද මේ චෙක්පත් ඇතුළු විවිධ අනකර බැංකුව අතර හුමාරු වීමෙන් බැංකුව අතර ණයගැති නැහිමි සම්බන්ධය ඇති වෙනවානේ. අන්නේ ණයගැති නැහිමි සම්බන්ධය මහ බැංකුව මැදිහත් වෙලා තමයි තුලනය කරන්නේ සමාප්ත කරන්නේ. ඒක තමයි බැංකු තුලනායතන සේවය කියන්නේ. ඒක අපි චෙක්පත් පාඩේ ඉස්සරහට කතා කරනවා. සෑම වාණිජ බැංකුවක්ම මහ බැංකුව තුල ජංගම ගිණුමක් පවත්වාගෙන යාම අනිවාර්යයිනේ. තේරුණාද? දැන් ලංකා බැංකුවෙන් ගෙවන්න ඕන ප්‍රමාණය ලංකා බැංකුවේ ගිණුමට හර කරන මහ බැංකුව. මහ බැංකුව තුල තියෙන ලංකා බැංකුවේ ගිණුමට හර කරනවා. ඒක ලැබෙන්න ඕනේ අපි හිතමු කමර්ෂල් බැංකුවට නම්. එහෙනම් කමර්ෂල් බැංකුව මහ බැංකුව තුල තියෙන කමර්ෂල් බැංකුව නමින් පවත්වාගෙන යන කමර්ෂල් බැංකුවේ ගිණුමට බැර කරනවා. අන්න බැංකුව දෙක අතර ණයගැති නැහිමි සම්බන්ධය ඉවරයි. ඔය මං කියන දරුවනේ මට ඕගොල්ලන්ගේ මුදලක් ලැබෙන්න තියෙනවා නම් ඕගොල්ලෝ මගේ අතටම කාසියා නෝට්ටු වලින් ගෙනත් දෙනවා. දුන්නමත් අපේ ණයගැති නැහිමි සම්බන්ධය ඉවරයි. එහෙම නැත්නම් ඕගොල්ලෝ දුරස්තව ඉන්නවා නම් මගේ බැංකු ගිණුම් අංකය අරගෙන මගේ බැංකුවේ ගිණුමට බැර කරොත් මොකද වෙන්නේ? ඒත් සම්බන්ධ ඉවරයි. අන්න ඒ දේ තමයි මහ බැංකුව කරන්නේ. බැංකුව වල ගිණුම් වල ගලපලා බැංකුව අතර ණයගැති නැහිමි සම්බන්ධය පියවල දානවා. ඒ නිසා බැංකුව කරව වෙනවා මහ බැංකුව. තේරුණාද? ඒක මේ වගේ ලියුණම් හරි බැංකුව අතර තුලනායතන පහසුකම් ඇති කරන නිසාත් අන්න බැංකු කරෝසෙන් පිළිගන්නවා ශ්‍රී ලංකා මහ බැංකුව. ඔය වගේ හොඳට මතක තියාගන්නක ඉකෝන් වල ආර්ථික විද්‍යාවටත් අහනවා ව්‍යාපාර අධ්‍යයනයටත් අහනවා. පැහැදිලිද? ඊළඟ කාර්යය අපි බලමු. රජයේ බැංකු කරු ලෙස කටයුතු කිරීම. මහ බැංකුව රජයේ බැංකු කරුවා වශයෙන් පිළිගන්නවා. අර වගේම බැංකු නියෝජනය කරමින් යම් දේ කළා වගේ රජයේ නියෝජනය කරමිනුත් මහ බැංකුව යම් දේ කරනවා. ඒ නිසා රජයේ වෙනුවෙන් පෙනී සිටමින් යම් කාර්යභාරයන් සේවාවන් ඉෂ්ට කරන නිසාම රජයේ බැංකු කරුවා කියලාත් කියනවා. උදාහරණයක් වශයෙන් රජයේ ගිණුම් පවත්වාගෙන යන නිසා. තේරුණාද? රජයේ කියන්නේ රාජ්‍ය ආයතන විවිධ පොදු ගිණුම් පවත්වාගෙන යන කොහෙද මහ බැංකුව තෝරගන්නේ. ඉතින් රජයට වෙන විකල්ප නැහැ. රජයේ බැංකුවත් මහ බැංකුව. ඒ නිසා තමයි රාජ්‍ය ආයතන ගිණුම් මහ බැංකුව පවත්වාගෙන නිසා රජයේ බැංකුව කරුවා වෙන්නේ. අනික් අතට රජයට ණය සහ අත්තිකාරම් සපයනෝනේ මහ බැංකුව. ඒ නිසා කියන්නේ වෙන රජයට ණය සහ අත්තිකාරම් සපයන මහ බැංකුවට උඩින් බැංකුවක් නැහැ. අවසාන ණය දෙන මහ බැංකුව. අවසාන ණය දෙන්න ලෙස ක්‍රියාත්මක වෙන මහ බැංකුව. තේරුණාද? උදාහරණයක් වශයෙන් දැන් රජය කිසියම් සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. අපි හිතමු මධ්‍යම අධිවේගී මාර්ගයේ වගේ උතුරු අධිවේගී මාර්ගයේ මෙහෙද යාපනයේ දක්වා අධිවේගී මාර්ගයේ ඉදි කරන්න අපි හිතමු අන්තර්ජාතික මූල්‍ය ආයතනයක් හෝ ජාත්‍යන්තර වශයෙන් සංවිධාන කීපයක් අපට ආධාර දෙන්න විවිස ගන්නවා. ඒ ආධාර ලැබෙන්න අපි හිතමු මේ අවුරුද්දේ අග මේ අවුරුද්දේ මැද වෙනකොට මේ මාර්ගය ඉදි කරන්න ඕනේ. එහෙනම් ඒ ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් ඒ ණය ආධාර ලැබෙන කම් ඇඩ්වාන්ස් එකක් විදිහට මහ බැංකුව දෙනවා වැඩේ ආරම්භ කරන්න. අර සල්ලි ලැබුණම මහ බැංකුව එක කවර කරනවා. ඒක තමයි අත්තිකාරම් කියන්නේ. එහෙම නැත්නම් කෙලින්ම ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට් එකක් වශයෙන් මහ බැංකුවම රජයට ණය දෙන්න වෙන්න පුළුවන්. තේරුණාද? දෙවෙනි කල ලියන්න එතකොට රජයට ණය සහ අත්තිකාරම් ඇඩ්වාන්ස් අත්තිකාරම් සපයන නිසා. පැහැදිලිනේ? තුන්වෙනි එක තමයි දැන් රජයට ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින්
එක එක සැසිවාරවලට ආරාධනා ලැබෙනවා. ලෝක බැංකුවෙන්, ආසියානු සංග්‍රහ බැංකුවෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආදී වශයෙන්. සමහර ඒගොල්ලෝ වාර්ෂික සැසිවාරවලට. ඒ සැසිවාරවලට රජයට ආරාධනා ලැබුණම රජයේ වෙනුවෙන් ඒවට යවන්නේ කවුද? දැනුමක් ඇති, පළපුරුද්දක් ඇති අපේ රටට යම්කිසි දෙයක් ලබා ගන්න පුළුවන් අයනේ. එහෙනම් යවන්නේ මහ බැංකුවේ තමයි ඩියුටි පවරන්නේ. මහ බැංකුවේ ඉන්න විශේෂඥයෝ තමයි ඒවට එන රජයේ නියෝජනය කරන්නේ. රජයේ නියෝජනය කරන නිසා රජයේ බැංකුව කරව වෙනවා මහ බැංකුව. නැත්නම් ඕගොල්ලන්ට කියන්න පුළුවන් යන්න කියලානේ. දැන් ඕගොල්ලන්ට බෑ රජයේ නියෝජනය කරන්න. මහ බැංකුවට පුළුවන් කරන්න. තේරුණානේ? එහෙනම් තුන්වෙනි එක තමයි ජාත්‍යන්තර මූල්‍ය ආයතන. මූල්‍ය ආයතනවල සැසිවාර සඳහා සැසිවාර තුලදී රජයේ නියෝජනය කිරීම. තුලදී රජයේ නියෝජනය කිරීම. තුලදී රජයේ නියෝජනය කිරීම. ඊළඟට දැන් රජය වෙනුවෙන් උපදේශන සේවා. දැන් ඇත්තටම රජයට ආර්ථික උපදෙස් අවශ්‍යයි. ආර්ථික සැලසුම් සම්පාදනය කරන්න, දිගු කාලීනව නිෂ්පාදනය වැඩි කළ ගැතක සැලසුම් හදන්න. තේරෙනවද? ඒ රජයේ ආර්ථික සැලසුම් හදනකොට ආර්ථික උපදේශකය වෙන්නේ කවුද? මහ බැංකුව. ආර්ථික උපදේශකය වෙන නිසා රජයේ බැංකුවකරු වෙනවා මහ බැංකුව. හතරවෙනි වශයෙන් ගත්තොත් රජයේ ආර්ථික උපදේශකයා ලෙස ක්‍රියා කරන නිසා මහ බැංකුව රජයේ බැංකුව වශයෙන් පිළිගන්නවා. පැහැදිලිද? ඊළඟ කාර්ය බලමු. බැංකුව හා බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණය. මහ බැංකුව තවත් කාර්යයක්. බැංකුව හා බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණය කිරීම. ඒකට ප්‍රධාන ක්‍රම දෙකකින් වෙනවා. එකක් තමයි වාණිජ්‍ය බැංකු අධීක්ෂණය. අන්න වාණිජ්‍ය බැංකු අධීක්ෂණයට බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවක් කියලා එකක් පිළිලා තියෙනවා. මහ බැංකු දෙපාර්තමේන්තු 27න් එකක්. ඒ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමයි වාණිජ්‍ය බැංකුවට අධීක්ෂණය කරන්නේ. හරිද? අනිත් එක තමයි මූල්‍ය සමාගම් හා අනිකුත් මූල්‍ය ආයතන. මූල්‍ය සමාගම අනිකුත් මූල්‍ය ආයතන අධීක්ෂණයට තමයි බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව. බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව. මම කෙටියෙන් මතක තියාගන්න කියනවා බෑනෝ මූආ දෙපා. බෑනෝ මූආ දෙපා. බැංකු නොවන මූල්‍ය අධීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමයි ඒක ඉෂ්ට කරන්නේ. ඒ වගේ ප්‍රධාන මහ බැංකු දෙපාර්තමේන්තු දෙකක් ස්ථාපිත කරලා ඒ දෙපාර්තමේන්තු දෙකේ නිලධාරීන්ගේ ඍජු අධීක්ෂණය යටතේ රටේ සමස්ත බැංකු ක්‍රමේ අධීක්ෂණය කරනවා. ඒ කියන්නේ ඒ බැංකු ජාතික ආර්ථිකයට හිතකර අන්දමින් තේරෙනවද? ජාතික ආර්ථික හිතකර අන්දමින් හොඳින් ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා අධීක්ෂණය කිරීම කරනවා. එහෙම ක්‍රියාත්මක නොවේ නම් ඒ බැංකු කටයුතු නියාමනය කරන්න, පාලනය කරන්න මහ බැංකුව ක්‍රියාත්මක වෙනවා. ඊළඟ කාර්යය තමයි විනිමය අනුපාත ප්‍රතිපත්ති මෙහෙයවීම. විනිමය අනුපාත ප්‍රතිපත්ති මෙහෙයවීම. ඒ කියන්නේ විදේශ විනිමය සඳහා ඇති ඉල්ලුම හා සැපයුම පදනම්ව විනිමය අනුපාතයන් ආර්ථිකයට හිතකර පරිදි තීරණය කර පවත්වාගෙන යාම. මේ විදේශ විනිමය අනුපාත ප්‍රතිපත්තිය කියලාමයි. දැන් විදේශ විනිමය අනුපාත කියන්නේ මොකද්ද? එක් රටක මුදල් ලේඛකයක් තවත් රටක මුදල් ලේඛකයක් සමග හුවමාරු වීමේ අනුපාතය. එක් රටක මුදල් ලේඛකයක් තවත් රටක මුදල් ලේඛකයක් සමග හුවමාරු වීමේ අනුපාතය. හරිද? ඒ අනුපාතය තීරණය වෙන්නේ යම් රටක මුදල් සඳහා විදේශ රටවල මුදල් වලින් තියෙන ඉල්ලුම සැපයුම අනුව. දැන් අපි ඇමරිකාවෙන් භාණ්ඩ වැඩිපුර ගෙන්වනකොට ආනයනය කරනවා නම් අපි ඇමරිකාවට ගෙවන්න ඕන ඩොලර්නේ. අපි එහෙනම් ඔන්න අපේ බැංකු වාණිජ්‍ය බැංකු මගින් අපි වැඩිපුර ඩොලර් ඉල්ලුම් කරනවා. රුපියල් දීලා ඩොලර් ගන්න. අන්න ඩොලර් යගේ ඉහළ යනවා. තේරෙනවද? ඒ වගේ විදේශ විනිමය සඳහා ඇති ඉල්ලුම හා සැපයුම් තේරුම් අරගෙන තේරෙනවද? රටට ඵලදායි ප්‍රශස්ත විනිමය අනුපාතයන් තීරණය කර පවත්වාගෙන යාමේ වගකීම මහ බැංකුව සතු. ඒ නිසා තමයි දිනපතා මහ බැංකුව විනිමය අනුපාත තීරණය කළ ප්‍රසිද්ධ කරන්නේ.
ඊළඟ කාර්ය බලමු. නියෝජ්‍යායතන කටයුතු කිරීම. ඒ කියන්නේ මහා බැංකුව නියෝජිතයෙක් වශයෙන් සක්‍රිය වෙමින්. මහා බැංකුව නියෝජිතයෙක් වශයෙන් සක්‍රිය වෙමින් නියෝජ්‍යායතන සේවා කීපයක් ඉෂ්ට කරනවා. මේක BS පේපරේ නිතර ඇහුවා. ඉකෝන් වලටත් ඇහුවා. මහා බැංකුවට කර නියෝජ්‍යායතන සේවා කියලා. එකක් තමයි රාජ්‍ය ණය කළමනාකරණය. එක නියෝජ්‍යායතන සේවයක් තමයි රාජ්‍ය ණය කළමනාකරණය. ඒ කියන්නේ පවතින රජයේ සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව ගෙන යන්න. අඛණ්ඩව නිම කිරීම දක්වා ගෙන යන්න කෙතරම් ණය ප්‍රමාණයක් ලබා ගත යුතුද? මොකද ණය අනවශ්‍ය පරිදි ගත්තොත් මොකද වෙන්නේ? ණය බරිත වෙලා බංකොලොත් වෙන්න පුළුවන් ආර්ථිකය. අපිට දරන්න පුළුවන් වෙනවා. ණය ආපසු ගෙවීමේ ශක්්‍යතාවයට මැච් වෙන නැත්නම් ගැළපෙන ණය ප්‍රමාණයක් වුණ ගන්න. එහෙනම් මොන වගේ සංවර්ධන ව්‍යාපෘති වලද ණය අවශ්‍ය වෙන්නේ? කෙතරම් ණය ප්‍රමාණයක් අපට අවශ්‍යද? ඒ ණය ප්‍රමාණය දේශීය වශයෙන් කොහොමද සපයගන්නේ? විදේශීය වශයෙන් මොන මූලාශ්‍ර වලින්ද ඒ ණය සපයගන්නේ? ඒ ණය අපි ගෙවන්න කටයුතු කරන්නේ මාසිකවද නැත්නම් වාර්ෂිකවද නැත්නම් අවුරුදු කීයක් තුල ඒ ණය ගෙවා නිම කළ යුතුද කියලා අපි සැලසුම් සම්පාදනය කරනවා. ඒක තමයි රාජ්‍ය ණය කළමනාකරණය කියන්නේ. තනිකර එක ශ්‍රී ලංකා මහ බැංකුව තමයි ක්‍රියාවට නගන්නේ. අනිත් එක තමයි විදේශ විනිමය පාලනය. විදේශ විනිමය පාලනය. මහ බැංකුව විදේශ විනිමය උපයනවා. අපේ රටේ ව්‍යාපාරිකෝ භාණ්ඩාර සේවා අපනයනය කළ විනිමය උපයනවා. මේ විනිමය පාලනය කරගන්න ඕනේ. අපි උපය ගන්න විනිමය නැවත විදේශයන්ට ගලාගෙන යන දිලා තේරුම් නැහැ නේ. අපි ගන්නව දෙනවා තේරුම් නැහැ නේමන. උදාහරණයක් වශයෙන් ලංකාවේ අපනයනකරුවෙක් විශාල අපනයන ආදායමක් උපයනවා. හැබැයි ඒකෙන් 90%ක්ම ආපහු පිටරටට දියනවා. හේතුව එයා අපනයනය කරන භාණ්ඩ හදන්න අවශ්‍ය යෙදවුම් විදේශයෙන් තමයි 90%ක්ම ගෙන්නන්නේ. අපරාධයෙන්. එහෙනම් මහ බැංකුවට පුළුවන් මේ ව්‍යාපාරිකයන් මෙහෙවන්න අපනයන සංවර්ධන මණ්ඩලය ලැබ උපදෙස් දෙන්න පුළුවන්. දීලා දේශීය අමුද්‍රව්‍ය පදනම් කරගෙන භාණ්ඩ නිෂ්පාදනය කරලා ගුණාත්මක නිමවුම් බිහි කරලා නවීන භාණ්ඩ නිෂ්පාදනය කරලා විදේශ වෙළඳාම් යෙදෙන්න පුළුවන් කියලා විශ්වාස ඇති කරලා මෙන්න මේ විනිමය පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ විනිමය පාලනය කරගැනීමේ කර්තව්‍ය තියෙන්නේ මහ බැංකුවටමයි. ඊළඟට සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කිරීම. ඔබ දන්නවා විශ්‍රාමයට නොලබන පෞද්ගලිකංශයේ සේවකයින්ට තියෙන සේවක අර්ථසාධක අරමුදල් ක්‍රමය. සේවකයෙක් වැටුපෙන් 8ක් කපනවා. සේවා යෝජක 12ක් එකතු කරනවා. වැටුපෙන් 20ක දායකත්වයක්. තේරුණාද? කම්කරු කොමසාරිස් වරයාගේ අධීක්ෂණය යටතේ කම්කරු කොමසාරිස්වරයාගේ ඉල්ලීම යටතේ මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව තුල එක් පෞද්ගලිකංශයේ සේවකයෝ වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදල් ගිණුම් පවත්වාගෙන යනවා. සේවා යෝජකයන්ගේ මාසික වාරිකයේ ගිණුම් වලට බැර කර ගන්න ඕනේ. බාර ගන්න ඕනේ. ඒ මුදල් පිටත ආයෝජනය කළ ආදායම් උපද්දවනවා. සේවකයේ විශ්‍රාම ගියාම කම්කරු කොමසාරිස්වර ලිඛිතව නිවේදනය කර මේ සේවකයා විශ්‍රාම ගියපු නිසා මෙයාගේ අර්ථසාධක ප්‍රතිලාභ ගෙවන්න කියලා. ඒ නියමය අනුව අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභේ ගෙවලා අවසන් කරනවා. මේ සියලු කටයුතු කරන්නේ කවුද? මහ බැංකුව. එහෙනම් ඒකත් නියෝජිතාධන සේවයක්. කම්කරුවන් වෙනුවෙනුත් කම්කරු කොමසාරිස්වර වෙනුවෙන් කර නියෝජිත සේවයක් හා සමාන එකක්. ඊළඟට ශූද්‍ර ණය මෙහෙවීම. මයික්‍රෝ ලෝන්ස් ශූද්‍ර ණය කියන්නේ ඊටාම කුඩා ණය. දිලිඳුම අයට, යැපුම් මට්ටමේ ඉන්න අයට ස්වයං රැකියාවක් කරන්න, පුංචිම ව්‍යාපාරයක් ආරම්භ කරන්න අවශ්‍ය ණය ක්‍රම හඳුන්වලා දීලා ඒ ණය ක්‍රම වලට ප්‍රතිමූලන පහසුකම් සපයලා පහලින් පිටි මූල්‍ය ආයතන ලව්වා ඒ ණය ක්‍රමය බෙදා හරින කටයුතු කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. ඔය වගේ ප්‍රධාන නියෝජ්‍ය ආයතන කටයුතු කීපයක් මහ බැංකුවෙන් කෙරෙනවා. ඊළඟට ආර්ථික දත්ත හා සංඛ්‍යා ලේඛන එක්රැස් කිරීම හා බෙදාහැරීම. ආර්ථික දත්ත හා සංඛ්‍යා ලේඛන එක්රැස් කිරීම හා බෙදාහැරීම. දැන් හොඳට මතක තියාගන්න ලංකාවේ වැඩිම පර්යේෂණ ප්‍රමාණයක් දියත් කරන ආයතනය තමයි මහ බැංකුව. වැඩිම පාරිභෝගික සමීක්ෂණ කන්සියුමර් සර්විස් පාරිභෝගික සමීක්ෂණ ප්‍රමාණයක් මෙහෙවන ආයතනය තමයි ශ්‍රී ලංකා මහ බැංකුව. තේරුණාද? විවිධ සමීක්ෂණ තුලින් ආර්ථිකයේ සෑම අංශයක් පිළිබඳවම දත්ත හා සංඛ්‍යා රැස් කර ඒවා විශ්ලේෂණය කරමින් විවිධ වාර්තා ප්‍රසිද්ධ කිරීමක් මහ බැංකුවේ ප්‍රධාන කාර්යයක්. කෘෂි කර්මාන්ත, කර්මාන්ත, ආනයන, අපනයන ආදී විවිධ ශේෂ්ත්‍ර ඔස්සේ සමීක්ෂණ කරලා දත්ත රැස් කරලා දත්ත විශ්ලේෂණය කරලා ඒවා විධිමත් වාර්තා වශයෙන් ප්‍රසිද්ධ කිරීම කරනවා. ඒක මහ බැංකුවේ ප්‍රධානම වගකීම. ඒ වාර්තා තමයි
ශ්‍රී ලංකා රියුගු දෙපාර්තමේන්තුව පදනම් කරගන්නේ. විශ්වවිද්‍යාලවල විෂයමාල හදන්න පදනම් කරගන්න ඒ දත්ත. උසස් පෙළ ඕගොල්ලන්ගේ විෂය නිර්දේශ හදන්න පදනම් කරගත්තේ ඒ දත්ත නේ. උදාහරණයක් වශයෙන් වාර්ෂික මහ බැංකු වාර්තාව. ඒ වගේම සමාජ ආර්ථික දත්ත සංග්‍රහය. තව තියෙනවා මාසික මහ බැංකු මාසික බුලතිනේ. වාර්ෂික මහ බැංකු බුලතිනේ. ආදී ප්‍රකාශන මගින් රටක් ලොවක් දැනුවත් කිරීම මහ බැංකුවේ ප්‍රධාන කාර්යයක් බවට පත් වෙලා තියෙනවා. හොඳයි දරුවනේ අපි අද පරිච්ඡේදයෙන් ඒතර ශ්‍රී ලංකා මහ බැංකුවට පෙර බැංකු ඉතිහාසය ගැන කෙටියෙන් පැහැදිලි කරලා මහ බැංකුවේ ආරම්භය ගැන මතක් කරලා මහ බැංකුවේ මූලික අරමුණු දෙක හොඳින් විග්‍රහ කරලා මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන් ටික සියල්ලම අපි පැහැදිලි කරා. මම හිතනවා දැන්ටමත් මහ බැංකුව ගැන හොඳ අවබෝධයක් ලැබිලා ඇති. අපි මහ බැංකුවේ තවත් පාඩම් පරිච්ඡේදයක් අපි ඊළඟ පාඩමේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා.